නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද දවසේදීත් ඔබ මේ සූදානම් වන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන ඒ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට මේ විකාශය කරන මේ ධර්ම දානමය පුණ්‍ය ධර්මය ඔබ සෑම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට හේතුකාරකා වන කරුණු කිහිපයක් අපි කතා කරන්නට යෙදුණා. අද ඒ සඳහා අවසාන වශයෙන් ඔබට අපි ඉදිරිපත් කරන්නේ ඒ සත්‍ය අවබෝධය කරා යන වැඩපිළිවෙලේ ඒ ප්‍රතිපදාව පිළිබඳව. මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ කියන එක පින්වතුනි එකපාර අවබෝධ කරලා පස්සේ සමුදය අවබෝධ කරලා ඊළඟට නිරෝධය සාක්ෂාත් වෙලා පස්සේ මාර්ගය වඩනවා කියලා එකක් නෙමෙයි සිදු වෙන්නේ. දුක අවබෝධ කිරීමම දුක පිරිසිඳ හෙවි යුත්තක් බව හම්බ වීමම සමුදය අවබෝධ කිරීමම සමුදය ප්‍රහාණය කළ යුත්තක් බව හම්බ වීමම නිරෝධය සාක්ෂාත් වීමම නිරෝධය සාක්ෂාත් විය යුත්තක් බව අවබෝධ වීමම මාර්ගය වැඩිවීමම මාර්ගයේ වැඩි යුත්තක් බව අවබෝධ වීමම කියන මේ කරුණු ඒ දුක පිරිසිඳ ලැබීමත් එක්කමයි සිද්ධ වෙන්නේ. දුක පිරිසිඳ දකින්නවා කියලා කියන්නේ කුමක්ද කියන එක අපි ගොඩක් කතා කරන්නට යෙදුණා. ජාති දුක, ජරා දුක, මරණ දුක ආදී මේ පෙන්වා වදාළ මේ දුක තමන්ගේ දුකක් කියන කාරණාව ඔබට ගිහිල්ලා ආර්ය සත්‍යයක් හැටියට දුක පිරිසිඳ හොයවිය යුත්තක් හැටියට ඒ බුදුරන් වහන්සේ පෙන්නපු ආකාරයටම ඒ තුල තියෙන කාරණා අපි හොයන්නට ඕනේ. පින්වතුනි මේ සඳහා අවශ්‍යයි මේ දුක පිරිසිඳ සෙවිල්ල නැත්නම් දුක අවබෝධ කිරීම දුක පිළිබඳව යෝනිසෝමනසිකාරය කරන්න. එතකොට මේ දුක පිළිබඳව යෝනිසෝමනසිකාරය කරනකොට ඉස්සල්ලාම දැන් අපි දන්න දෙයක් නම් දුක කියන කාරණාව ආයි බුදුරජාන් වහන්සේ නමක් කියලා දෙන්නට අවශ්‍ය නැහැ. එහෙනම් බුදුරජාන් වහන්සේ නමක් කියලා දෙන්නේ අපි දන්න එකක්. අපි දන්න දෙයක් බුදුරන් වහන්සේ කියලා දුන්නා නම් අපට බුදු කෙනෙකුගේ අවශ්‍යතාවය වැඩක් වෙන්නේ නැහැ. එහෙනම් මේ බුදුරජාන් වහන්සේ පෙන්වා දුන්න දෙයට කන් යොමු කරන්නට වෙනවා ඒ දුක කියන කාරණාව පිළිබඳව යෝනිසෝ මනසිකාරය කරන්න. නැත්නම් ඒ දුක කියන කාරණාව හොයන්න. එතකොට බුදුරජාන් වහන්සේ පෙන්වා දුන්න කාරණාවට අපි අහුම්කම් දෙනකොට අපිට ඒකට අවශ්‍යයි ශ්‍රද්ධාව එළඹවීම. ශ්‍රද්ධාව යොමු කිරීම. ශ්‍රද්ධාවෙන් යුක්තව ඒ ධර්මය අහන්නට ඕනේ. දැන් අපි ඕනෑම දෙයක් ශ්‍රද්ධාවෙන් යුක්තව ඉගෙන ගත්තාම ඒ වගේම අපි ඒ කාරණාවට අනුගත වුණාම ඒ කාරණාව නිරවුල් වුණාම අපිට හැම වෙලෙම හම්බෙන දෙයක් තමයි මේක ඇත්තයි කියලා. මේක ඇත්තයි කියනකොට යමක් Tamanට හම්බෙලා ඇත්ත වෙලා තව දේවල් අනිත්‍යව බොරු වෙලා. හැබැයි බුදුරන් වහන්සේ පෙන්වන අවබෝධය කරා යද්දී හිම නෙමෙයි වෙන්නේ. සත්‍ය රකින්නවා කියන කාරණා භාග්‍යතුන් වහන්සේ චංකී සූත්‍රය පැහැදිලි කරනවා. යම් කිසි කාරණාවක් ඇහුවට පස්සේ ඒක ශ්‍රද්ධාවෙන් පිළි අරගෙන ඒ කාරණාව නිවැරදිම භාවය හම්බුණා නම් විශේෂයෙන් බුදුරන් වහන්සේ පෙන්නපු කාරණාව. ඒක නිවැරදි කියලා හම්බුණා නම් ඒ හම්බවීම තුළ ඉස්මතු විය යුත්තේ මොකද්ද? තමා වැරදි කියන එක. මොකද
චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නකොට සිදුවෙන කාරණාව සක්කාය දිට්ඨිය දුරු වෙන එක. තමා වැරදි බව හම්බෙන එක. තමා වැරදි බව හම්බෙන ප්‍රතිපදාවක් ඉස්මතු වෙන විග්‍රහයක් නම් තියෙන්නේ. මෙය හරි කියලා යමුනා නම් මෙය හරි කියලා යමු වෙන්නේ කාටද? කවුද ඒක යොමු කරගන්නේ? තමා. එහෙනම් මෙය හරි වෙන්නේ තමා හරි නිසා. භාග්‍යවතුන් වහන්සේ පෙන්නපු ඊතර වෙන ප්‍රතිපදාව ලෝකෝත්තර ලෝකයෙන් ඊතර වෙන ප්‍රතිපදාව හම්බෙලා නැහැ. තමා කියන කාරණාව නිවැරදි කියලා හම්බෙලා. තමා කියන කාරණාව වැරදි කියලා හම්බෙලා නැහැ. සත්‍ය ගවේෂී කෙනාට සත්‍ය රකින්න කෙනාගේ ලක්ෂණය තමයි මෙය ඇත්තයි අනික්ක බොරුයි කියන කාරණාවට යන්නේ නැති වෙන්නේ. එයා තුළ තියෙන චින්තනය තමා වැරදි කියන ප්‍රතිපදාව ඉස්මතු වෙන චින්තනය. සක්කාය දිට්ඨිය දුර වෙන චින්තනය. එතකොට මේ දුක පිළිබඳව බුදුරන් වහන්සේ පෙන්වා දුන්න දේ ඉගෙන ගන්නකොට ලෝකේ අන් අයට හම්බ වෙන ලෝකේ ඉන්න මට හම්බ වෙන දෙයක් නෙවෙයි එතනද ඉස්මතු වෙන්නට ඕන නැත්තේ. එහෙම ඉස්මතු වුණා නම් එතන සක්කාය දිට්ඨිය තහවුරු වෙලා ඒ වගේම බුදුරන් වහන්සේ නමක් අවශ්‍ය නැති වෙලා ලෝකේ ඕන කෙනෙකුට තේරෙන දෙයක් බවට පත් වෙලා. එහෙනම් සක්කාය දිට්ඨිය දුරු වෙන විදිහට අන්න යෝනිසෝ මනසිකාර්ය ඉපදෙන විදිහට. දැන් මෙය ඇත්තයි කියලා හම්බුණා නම් ඊළඟට තමන් ඉස්මතු වීමත් ඒ වගේම තමයි ඒ දේට අනුව මනසිකාර කිරීමක් කියන එක දෙන්නේ නැහැ. ඇයි ඇත්ත දේ හම්බුණා නම් ආ හිතන්න ඕනේ නැහැ. මෙය ඇත්තයි කියලා හම්බ නොවීමත් එක්කම සක්කාය දිට්ඨිය දුරු වෙන්න අවශ්‍ය චින්තනයත් ඒ දේ එක්ක මනසිකාර කිරීමත් යෝනිසෝ මනසිකාරය ඒ කරුණත් එක්ක මනසිකාර කිරීමත් කියන මේ කරුණු ඉස්මතු වෙනවා. මෙන්න මේ විදිහට තමයි දුක පිළිබඳව ඇහෙන්නට ඕන නැත්තේ. දුක්ඛාරය සත්‍ය පිළිබඳව. බුදුරජාණන් වහන්සේ වෙන්නපු දුක පිළිබඳව. ඊතර වීමේ ප්‍රතිපදාව පිළිබඳව. ඊතර වීමේ දර්ශනය පිළිබඳව. ඒක තමයි දකින්න කෝණේ. දකින්න කෝණේදී ඒ දුක හම්බෙද්දී තමා කියන කාරණාව ප්‍රකට නොවෙන එක. එතකොට මෙන්න මේ දුක හම්බ වෙනකොට එයාට හැම වෙලෙම ඉස්මතු වෙලා එන්නේ ඒ දුක කියන කාරණාව පිරිසිදු සෙවිය යුත්තක් කියලා. මේ ඇත්තයි කියලා නෙමෙයි හම්බෙන්නේ. ඉද මේව සත්‍යං කියලා නෙමෙයි හම්බෙන්නේ. දුක ඇත්තනම් ඉද මේව සත්‍යං නම් මොකටද අපිට නිදහස් වෙන්න හැකියාව ලැබෙන්නේ නැහැ. කිසි දෙයකින් නිදහස් වෙන්න හැකියාව ලැබෙන්නේ නැහැ. මම උදාහරණයක් කියන්න අපි මේ තේරුම් ගන්න දේ තුළ තියෙන වැරද්ද. හොඳට හිතලා බලන්න. අපි දැන් මම හිතන්නේ මේක අපි ගොඩාක් කතා කරා. ඉපදීම දුකක් කියනවා. නැත්නම් ලෙඩවීම දුකක්. අපි මේක කාරණාවක් ගමුකෝ. ලෙඩවීම දුකක්, වයසට යාම දුකක්. එතකොට ලෙඩ වෙන්නේ මමම නම්. ලෙඩවීම කියන්නේ මමම නම්. මරණය කියන්නේ මමම නම්. මරණයත් එක්ක මොකද වෙන්නේ? මන් නැති වෙනවා. මරණයත් එක්ක මන් නැති වෙනවා. ඒ මරණේ වෙච්ච ගමන් මොකද වෙන්නේ? මරණේ මමම නම් මරණයත් එක්ක මන් නැති වෙනවා. එහෙනම් අපට කරන්න දෙයක් නැහැ. ඇයි? මරණයත් එක්ක මරණය ඇතිවීමත් එක්ක, ඒ කියන්නේ මරණය සිද්ධ වීමත් එක්ක මාම නැති වෙනවා. එහෙනම් අහපව දුකෙන් නිදහස් වෙන්න කරන්න දෙයක් නැහැ. අන්න ඒක තමයි සෝවත්තා සෝ ලෝකෝ. තන් ජීවන් සංසාරීඩම්. ඊළඟට තමයි මරණය වෙන එකක් මං වෙන කෙනෙක්. කියන්නේ මං වෙන කෙනෙක් මරණය වෙන එකක්. මං වෙන කෙනෙක් ජරාව වෙන එකක්. මං වෙන කෙනෙක් ඉපදීම වෙන එකක්. එතකොට මොකද වෙන්නේ? ඉතින් මරණය වෙන එකක් නම් ලෙඩවීම වෙන එකක් නම් මරණය වෙන එකක් නම් ලෙඩවීම වෙන එකක් නම් මොකටද අපි ඒ පිළිබඳ පසුතැවෙන්නේ? ඒක මට අයිති නෑනේ. එහෙනම් ඒක ඒ මරණය දුරු කිරීම කියන කාරණාව, ඒ ලෙඩවීම දුරු කිරීම කියන කාරණාව අර්ථයක් නෑ. අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං. මරණය මම කියලා හම්බුණත් ඒකේ බඹසර වාසය කිරීමේ අර්ථයක් නෑ. මරණය මමයි දෙකක් කියලා හම්බුණත් බඹසර වාසය කිරීමේ අර්ථයක් නෑ. අපට ලෝකේ හම්බෙන්නේ ওই දෙක. ওই විදිහට අපට හම්බුණාට බුදුරණවහන්සේගේ ධර්මයේ ප්‍රයෝජනයක් නෑ. මම නම් මැරෙන්නේ මරණය මමයි එක දෙකම නැති වෙලා යනවා. ආයෙ මට කරන්න දෙයක් නෑ. මම නෙමෙයි නම් මැරෙන්නේ.
මට මරණය ගැන හොයන්න දෙයක් නැහැ. මොකද හෙව්වත් නැතත් ඒක නිකම්ම සිද්ධ වෙන එක මම පැත්තක ඉන්නවනේ. හොඳට හිතන්න එහෙනම් මේ බුදුරන් වහන්සේ පෙන්නපු කාරණාව අපි තේරුම් ගන්න නැති වුණොත් එහෙම අපි ඔය කරුණු දෙකකට කොටු වෙනවා. ඔය කරුණු දෙකකට කොටු වෙනවා. දැන් තව එකක් ඔන්න බලන්න අපිට ශෝකයක් එනවා. දුකක් එනවා. ශෝකයක් දුක. දැන් අපට ඒ වෙලේ හිතෙන්නේ අපි ඒ වෙලේ ඒ තුල ඉන්නේ ශෝකයම දුකේම නේද මම ඉන්නේ. කියන්නේ මමමයි ශෝකය කියන්නේ. මමමයි දුක කියන්නේ. ඉතින් මමම ශෝකේ නම් මමම දුක නම් ශෝකේ නැතිවීමේදී මම ඉතුරු වෙන්න බෑනේ. ඒ ශෝකයමයි දෙකම මම. හැබැයි ශෝකේ වෙන එකක් මම වෙන එකක් නම් එතකොට අපි අහ කියන දෙයකට ප්‍රශ්නයක් දාගන්නවා. ඒක හිවිල්ල වැඩකුත් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ පින්වතුනි මෙතන මේ මම කියන කාරණාව අපි යොදාගත්ත අපට යෙදලා තියෙන හැටි එක. ඒක නිසා තමයි අපි ඕන දෙයක් අහද්දී ඕන දෙයක් ඉගෙන ගනිද්දී අපි සත්‍යක වේසී හැඟීමකින් තොරව මේ ලෝකයේ තියෙන දේවල් වලට කොටු වෙන්නේ. ලෝකයේ තියෙන දේවල් වලට කොටු වුණාට පස්සේ අපට කවදාවත් සත්‍ය හොයන්න හැකියාව ලැබෙන්නේ නැහැ. අන්න ඒකයි කන් නිමාගෙන බුද්ධ වචනේ ඉගෙන ගන්නට ඕනේ නැත්තේ. කන් නිමාගෙන බුද්ධ වචනේ ඉගෙන ගත්තොත් හරියට ඉගෙන ගත්තොත් ඉදමේව සත්‍යං අඤ්ඤං මොගමඤ්ඤං කියන කාරණාවට යන්නෙත් නැහැ. ඔහු තුල උපදින්නේ මොකද්ද? හිතන්න ඕන දෙයක්. ලැබෙන දෙයක් නෙමෙයි හිතන දෙයක්. බුදුරන් වහන්සේගේ ධර්මයේ ගුණයක් තියෙනවා එහි පස්සේ එකයි කියලා ඇවිත් බලන්න කියලා. ඒ ධර්මයේ ගුණය පින්වතුනි තියෙන්නේ හැම වෙලෙම. ධර්මයට යමෙක් යොමු වුණා නම් නිකලස් වෙන තුරාවටම නිකලස් වුණා කියන්නේ නිවුණනේ. එතකොට සියල්ල ඉවරයි. එතෙක් හැම වෙලෙම ධර්මයේ ගුණය එහි පස්සේ එකයි. ඇවිත් බලව. ඇවිත් බලව කියලා පෙන්වන්නේ ඇයි? පේන්නලා නැති නිසා. ඇයි ඇවිත් බලව කියලා ධර්මයේ ගුණයක් තියෙන්නේ. පෙනිලා හම්බෙලා නම් ඇවිත් බලව කියන්න ඕනේද? එහෙනම් ලබාගෙන බලන්න, තියෙන දේ බලන්න. නෑ ඇවිත් බලව. එව බලව. එහි පස්සේක. එතකොට එහෙනම් එව බලව කියන ගුණය හැම වෙලේම ඉස්මතු වෙනවා නම් කිසි වෙලාවක ලැබෙන්න විදිහක් නෑ. හැම වෙලේම එව බලව කියන කාරණාවේ කෘත්‍ය ධර්මයේ හජි තියෙනට ඕනේ නිකලස් වෙනකම්. ඒක ධර්මයේ ගුණයක්. ධර්මයේ ගුණයක් එකක් අඩු වෙන විදිහක් නෑ. සියලු ගුණයන් ධර්මයේ ඉස්මතු වෙන්නට ඕනේ. අපි අහනකොට ධර්මයේ සියලු ගුණයන් ඉස්මතු වෙන්නේ නැතුව එව බලව කියන කාරණාව අයින් වෙලා අපට එව බලව කියන යෙදිල්ල යෙදුන් නැත්තම් ඒක බුදුරන් වහන්සේගේ ධර්මයේ නෙවෙයි. අතාගතයන් වහන්සේගේ ධර්මයේ නෙවෙයි. ඒකට නෙවෙයි කන්‍යම් කරලා තියෙන්නේ. මෙන්න මේ විදිහට අපි මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ඉගෙන ගන්නකොටත් ඔය සියලු ගුණයන් ඉස්මතු වෙන්නට ඕනේ. මෙන්න මේක තමයි බුදුවරුන්ට ආවේනික වූ ධර්ම නිර්වචනය. ඒකට කියනවා සාමුක්ඛංශික දේශනාව. සාමුක්ඛංශික දේශනාව තමයි පින්වතුනි අන්‍ය වූ අයට විශේෂ නැති බුදුවරුන් හමුණක් විශේෂ වෙන ධර්මය. ශ්‍රාවකයා කියන්නේ මොන දේශනාවද එතකොට? ශ්‍රාවකයා කියන්නේත් ඒකමයි. ඇයි? ශ්‍රාවකයා කියන්නේ ශාස්ත්‍රඥ වහන්සේ කියන දේ. අන් අයට විශේෂ නොවනවා කියන්නේ විමුක්තිකාමී පෙන්නපු දැන් ඒ සාමුක්ඛංශික දේශනාව ඉදිරිපත් කරන්නේ ඉස්සල්ලාම අයටනේ. කියන්නේ වෙන විමුක්තිකාමීන්ට විශේෂ නොවන ලෝකේ වෙන කිසි කෙනෙකුට විශේෂ නොවන බුදු කෙනෙකුට හමුණක් විශේෂ වෙන දේ. ශ්‍රාවකයා කියලා කියන වචනේ තේරෙමම තමන්ගේ දෙයක් කියන එක නෙවෙයි. ශාස්ත්‍රඥ වහන්සේ කියන දෙයක් කියන එක. ශාස්ත්‍රඥ වහන්සේ කියන දේ එතකොට මොකද්ද? අන්‍ය ශාස්ත්‍රඥ වලට විශේෂ නැති අපගේ ශාස්ත්‍රඥ වහන්සේට විශේෂ වෙන ඒ ධර්මයේ අන සාමුක්ඛංශික දේශනාව. මෙන්න මේ කාරණාව තමයි මේ ආර්ය සත්‍ය විග්‍රහය. එතකොට එහෙනම් මේ දුක කියන කාරණාව අපි හොයාගෙන යනකොට ඔන්න එහෙනම් අපට කොයි මොහොතක හරි හම්බුනනම් මං ඉපදෙනවා මං මැරෙනවා මං ලෙඩ වෙනවා. එහෙනම් ඉපදීමෙන් ලෙඩවීමෙන් මරණයෙන්ම දැන් ඉපදීම කියන අපි හිතමු උදාහරණයක් ලෙඩවීම කියන හැම වෙලෙම තියෙනවද? නෑනේ. මම නම් ලෙඩ වෙන්නේ. ඉතින් ලෙඩ යව නැති වුණාට පස්සේ මමත් නැති වෙන්න ඉපේ. ශෝකය කියන එක හැම වෙලෙම තියෙනවද? නෑනේ. මම නම් ශෝක කරන්නේ මොකද වෙන්නට ඕනේ නැත්තේ? ශෝකේ නැති වුණාම මමත් නැති වෙන්නට ඕනේ. දොම්නස කියන එක හැම වෙලෙම අපිට තියෙනවද? නෑනේ. මම නම් දොම්නස් වෙන්නේ දොම්නස් නැති වුණා මමත් නැති වෙන්නට ඕනේ. එimhe වෙන්නේ නෑනේ. අපි බොරුවන්නේ කරන්නේ. මම නෙවෙයි නම් ලෙඩ වෙන්නේ. මම නෙවෙයි නම් වයසට යන්නේ. වෙන කෙනෙක්. ඉතින් මොකටද හොයන්නේ?
මම නෙමෙයි නම් ලෙඩ වෙන්නේ මොකටද හොයන්නේ? අනුන් වෙන දෙයක් හොයන්නේ. මම නෙමෙයි නම් වයසට මොකටද හොයන්නේ? ඔන්න ඔය දෘෂ්ටි දෙකට කියනවා තං ජීවං තං ශරීරං අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං. ඒ කියන්නේ දැන් අපි ගන්නවා ජීවය කියන්නේ මොකද්ද? ශරීරය දැන් අපේ ශරීරය. ජීවය කියන්නේ අපි මේකේ යෙදিলা තියෙන එක අපි. අපි කියලා ගැනීම. දැන් අපි දන්නවා මලකුණක ජීවයක් නැහැනේ. ඒක ශරීරය. එතකොට අපි මේ දෙක එකතු වුනහම ජීවයයි ශරීරයයි. එතකොට අපි ගන්නවා ලෙඩවීමයි මමයි එකයි. වයසට මමයි එකයි. තන් ජීවන් තන් ශරීරං. ඉතින් එහෙනම් ලෙඩවීම නැති වෙනකොට මමත් නැති වෙන්නට ඕන. වෙන එකක් නම් ඉතින් ඔහෙ වෙච්ච ආවේ අපට මොකද? මෙන්න මේ දෘෂ්ටි දෙක අපි හැම වෙලෙම කරකැන. ඔය දේ නැති විදිහට බුදුරණවහන්සේ ධර්මයක් දුන්නා. අපි නමුත් ඔය කොයන දෙකෙන් එකට කොහේ හරි කොටු වෙලා යන්නේ. බුදුරණවහන්සේ ඔය දෙකෙන් වෙන්ව විග්‍රහයක් දුන්නා. ඒ විග්‍රහයට අපි හරියට කන් යොමු කරේ නැත්තම් අන්න අපට ප්‍රශ්නයක් එනවා. ඒ විග්‍රහය තමයි අපට ඒ දුක විග්‍රහය හම්බ වෙන්නේ නැහැ. හම්බ වුණා නම් ඒහිපස්සික ගුණය එන්නේ නැහැ. බුදුරණවහන්සේ කිව්ව ධර්මයේ ගුණය එදිලා නැහැ. ඒක හම්බ වෙන්නේ නැහැ. එතන මොකක්ද යෙදී යුත්තේ? විචක්ෂණශීලී බව යෝනිස මානසිකාරය. එතකොට එතනදී ඉස්මතු වෙලා එනවා ප්‍රත්‍යයෙන් උපදින බව. මිසක් මමම දුක් විඳිනවා. මම නෙමෙයි වෙන කෙනෙක් දුක්. මම නෙමෙයි දුක් විඳින්නේ. මම දුක් විඳිනවා. මම නෙමෙයි දුක් විඳින්නේ. ඔය දෙකෙම අයින් වෙලා අන්න ප්‍රත්‍යයෙන් උපදින බව කියන න්‍යාය. හැබැයි ওই දෙක අයින් වෙන්නට ඕනේ. ওই දෙක තියෙද්දි ප්‍රත්‍යයෙන් උපදින බව න්‍යාය එන්නේ නැහැ. ප්‍රත්‍යයෙන් උපදින බව න්‍යාය. ප්‍රත්‍යයෙන් උපදින බව න්‍යාය ඉස්මතු වෙන්න අන්න එයාට ඒ දුක ඇහෙද්දිම දුකේ හේතුව යායන් තණ්හා පවන භවිකා නන්දි රාග සහගතා කියන මේ හේතුව එතන හතුටින් පිළිගැනීම. දැන් හම්බ වුණා නම් ඔන්න හිතන්නේ දුක ලෙඩවීම හම්බ වුණා. දැන් අපට ආයි හම්බ වුණා නම් අපට හම්බුනේ මම ලෙඩ වුණා කියලානේ. ආයි අපට හොයන්න ඕනේ මම ලෙඩ වුණා නම් ලෙඩවීම නැති වෙද්දි මම නැති වෙනවා. ආයි හොයන්න ඕනේ නැහැ මොකක්වත්. මම නෙවෙයි නම් ලෙඩ වුණේ. මම නෙවෙයි නම් ලෙඩ වුණේ ඒත් හොයන්න ඕනේ නැහැ. මම ලෙඩ වුණා නම් ඒ හොයන්න ඕනෙත් නැහැ. මම නෙවෙයි නම් ලෙඩ වුණේ ඒ හොයන්න ඕනෙත් නැහැ. ලෙඩවීම කියන කාරණාව බුදුරණවහන්සේ පෙන්නද්දි හම්බ වෙන්නේ නැහැ. ඒ පෙන්වන ධර්මයේ තුල ඒහිපස්සික ගුණය ඉස්මතු වෙලා. එතකොට ඒ ලෙඩවීම කියන කාරණාව තේරුම් ගන්න එයා තුලම ඉස්මතු වෙලා එනවා අර එව බලව කියන ගුණය ප්‍රකට වෙලා ගම්භීර බව ප්‍රකට වෙලා හෙවිල්ලක් පටිපුච්චා විනීතාව යෝනිසෝ මනසිකාරය ප්‍රකට වෙලා එනවා. මේ යෝනිසෝ මනසිකාරය ප්‍රකට වෙලා එද්දී මොකක්ද එහෙනම් මේ ලෙඩවීම කියන්නේ? හම්බුණා නම් හොයන්න ඕනේද? හොයන්න ඕනේ. හම්බුණා නම් සම්පූර්ණ කෘත්‍යම වෙනස් වෙලා යනවා. කරන්න ඕනෙම නෑ. හම්බ නොවුම නිසා මම ඒ තුලින්ම ඉස්මතු වෙනවා. මොකද්ද ලෙඩවීම කියන්නේ? මොකද්ද වයසට යාම කියන්නේ? ඔන්න එතනදී හම්බෙන දේ තමයි මොකද්ද? හේතුප්‍රත්‍ය න්‍යායට යන්නේ. හේතුවෙන් උපදින්නේ. හේතුප්‍රත්‍ය න්‍යාය යනකොට අන්න යායන් තණ්හා පවන භවයක අපි ගිසරේ කතා කරේ තණ්හාව. එතකොට ඒ තණ්හාව ඉතුරු නැතුව නිරුද්ධ වීමම තමයි නිරෝධය කියන්නේ. දැන් හොඳට හිතලා බලන්න යායන් තණ්හා පවන භවයක නන්දිරාග සහගත ඒ දැන් හතුටින් පිළිගැනීම කියන කෘත්‍යයට නැවත පැවැත්මක් ඇති වෙනවා කියන කෘත්‍යයට තමයි තණ්හාව කියන්නේ. එතකොට මෙන්න මේ තණ්හාව කියන කෘත්‍ය නිසායි අර ලෙඩවීම කියන කාරණා ප්‍රකට වෙලා තියෙන්නේ. හැබැයි ලෙඩවීම දැන් ලැබිලා නැහැ. මේ හේතුවෙන් ඵලයක්. හේතුවෙන් ඵලයක්. මේ හේතුවෙන් ඵලයක් මේ හේතුවෙන් ඵලයක් කියන කාරණාව හම්බ වෙනකොටම ඒ දැන් හේතුවක් නේ හම්බ වුනේ. එතනම නුවණක් එනවනේ නේද මේ හේතුව නැත්තම් ඒ දුක නැහැ කියන එක. දැන් තියෙන දුකක් හම්බ වෙන දුකක් නෙමෙයි. ලැබිච්ච හේකුත් නෙමෙයි. මගේ හේකුත් නෙමෙයි. මගේ නෙවන හේකුත් නෙමෙයි. හේතුවෙන් පවතිනවා කියන නුවණ එන තැනදීම හේතුව කියන කාරණාව දකින්න තැනදීම හම්බ වෙලා තියෙනවා. හම්බෙලා නෙමෙයි. ඒ තුළම කියවිලා තියෙනවා. යෙදිලා තියෙනවා. හේතුව නැත්තම් දුක නැහැ. දැන් හොඳට හිතලා බලන්නකෝ. නැති උනේ හම්බ වෙච්ච දුකක්ද? ලෙඩවීමක්ද? ඉතින් ලෙඩවීම හම්බ වුණා නම් කලින් හේතුව හොයන්න ඕන වෙලා නැහැ. හම්බ වුණේ මට මම ඉන්නවා ලෙඩවීම නැතිවීම මම නැති වෙලා යනවා.
එතකොට නම් හම්බ වෙලා නෙමෙයි හම්බ වෙච්ච ලෙඩවීමක් නෙමෙයි හේතු නැති වෙන්නේ. ලෙඩවීම කියන දුක හේතුවෙන් කියලා තණ්හා හේතුවෙන් කියලා නුවණට හම්බ වෙන නුවණට දකිනකොට ලෙඩවීමක් හම්බ වෙලා නැහැ. තණ්හාවෙන් ලෙඩවීමක් කියලා නුවණ ආවා. එහෙනම් නැති උනේ තිබිච්ච ලෙඩවීමක්ද? නැත්නම් ලෙඩවීමක් තිබෙන්නේ නැද්ද? තිබ්බ නැත්නම් හොයන්න ඕනෙත් නැහනේ. තිබ්බ නැත්නම් හොයන්න ඕනේ නැහැ. අර දැන් මම ලෙඩ වෙලා නැහනේ ලෙඩවීම වෙන එක මම වෙන එකක් නම්. ඒ කියන්නේ අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං නම් දැන් මගේ එකක්නේ අපි හොයන්නේ. ඉතින් වෙන එකක් ජීවියේ වෙන එකක් ශරීරේ නම් මම ලෙඩ වුන්නේ නැහනේ. ඉතින් එහෙනම් හොයන්න ඕනේද? හොයන්න ඕනේ නැහැ. මම ලෙඩ වුණා නම් එහෙනම් මම නැති වීම ලෙඩ නැති වෙලා යනවා. ලෙඩවීම නැති මම නැති වෙලා යනවා. ඒ දෙකම නෙමෙයි. එහෙනම් ඒ ලෙඩවීම කියන කාරණාව තිබිච්ච එකක් නෙමෙයි. නැති හේකුත් නෙමෙයි. ඔන්න ඔය නිර්වචනය තුලම ඉදලා තියෙන මොකද්ද? සකස් වීම කියන නිර්වචනය. සකස් වීම කියන නිර්වචනය. එකයි මේ හේතුන් උපන් ඵලය. එහෙනම් හේතු නැතිනම් මොකද වෙන්නේ? නැති වෙනවද? සකස් වෙන්නේ නැහැ. නැති වෙනව නෙමෙයි. නැති වෙනවා කියන වචනේ දෙන්න තිබිලා තියෙන්නට ඕනේ. හේතු නැති වෙනකොට සකස් වෙන්න යන එකට කියන දුක්ඛ නිරෝධය. ඒතකොට දුක්ඛ නිරෝධය කියන නිර්වචනයේට තව දෙයක් සාපේක්ෂ කරගන්න පුළුවන්ද? තව දෙයක් සාපේක්ෂ කරගන්න බෑ. තව දෙයක් දුක්ඛ නිරෝධයට සාපේක්ෂ කරගත්තොත් එතන තියෙන්නේ මොකද්ද? උච්ඡේදයක්. තව දෙයක් සාපේක්ෂ කරගත්තොත් උච්ඡේදයක්. විතරක් නෙමෙයි සාස්වතයක්. ඇයි ඇත්තටම එකක් තියෙනවා. දැන් තව දෙයක් සාපේක්ෂ කරගන්නේ කොහොමද? ඇයි ලෙඩවීම කියන එක තිබ්බද? තිබ්බේ නැහැ. දැන් නැද්ද එතකොට? නැත්තේ නෙමෙයි සකස් වුණා. සකස් වීම නැති වුණා. සකස් වීම නැති වුණා කියන එකයි මොකද්ද? මේ දුක්ඛ නිරෝධය කියලා කියන්නේ. හැබැයි සකස් වෙච්ච දේක් තිබ්බා කියන එක නෙමෙයි. ඔන්න නිරෝධාරය සත්‍ය. මේකට කියනවා නිවන කියලා. දැන් හොඳට හිතලා බලන්න මේ කාරණා ටිකේදී කෙනෙක් නිවන් දැක්කා. එහෙම එකක් එදිලා තියෙනවා. කෙනෙකුගේ දෙයක් නැති වුණා. කෙනෙක් හිටියා. කෙනෙක් හිටියේ නැහැ. මේ කරුණු ටිකටම වටිනාකමක් නැහැ. කෙනෙක් දුක් විඳා. කෙනෙක් දුක් විඳින්නේ නැහැ. කෙනෙක් සැප විඳා. කෙනෙක් සැප විඳින්නේ නැහැ. මෙන්න මේ කරුණු කිසි දෙයකට වටිනාකමක් ලැබිලා නැහැ. මොකද බුදුරයන් වහන්සේ පෙන්වන ප්‍රතිපදාව සම්පූර්ණයෙන්ම තියෙන්නේ මේ යමක් තියෙනවා කියන කාරණාව එක්ක නෙමෙයි. යමක් නැති වෙනවා කියන කාරණාව එක්ක නෙමෙයි. අර සත්‍යගවේෂී හැඟීම එක හොඳට කල්පනා කරලා බලන්නේ සත්‍යගවේෂී හැඟීම එක මේ ඇත්ත අනික බොරුයි කියන කාරණාව එදෙන්නේ නැත්තේ. යෝනිසමනසිකාරය දෙන්නේ, ඒහිපස්සික ගුණය දෙන්නේ. කිසිම විදිහකින් යමක් කෙනෙකුට ලැබීමක් හෝ අයින් කිරීමක් කියන එකක් එදිලා නැහැ. බලන්නකො මේ කාරණාවේ සක්කාය දිට්ඨියට තැනක් එනවද කියලා? සක්කාය දිට්ඨිය දුරු වෙනවා. බලෙන් දුරු කරනවද නැහැ. අර හොයන ක්‍රමයේ තුලදිම තමාය කියන කාරණාවක් එදිලා නැහැ. ඒ තමා ලෙඩ වුණා කියන එකත්, තමා නැතුව වෙන ලෙඩවීමක් කියන එකත්, ලෙඩවීමක් නැහැ කියන එකත් මේ කිසි දෙයක් එදිලා නැහැ. තමා එදිලත් නැහැ, ලෙඩවීමක් එදිලත් නැහැ. මෙන්න මේකට කියනවා මේ සක්කාය දිට්ඨිය දුරු වීමට කියනවා මොකද්ද? නච වෙන්නේ නැහැ කියනවා. මොකද්ද? අයම හමස්මීති. මේ මම වෙමි. ඒ කියන්නේ දැන් මේ මම වෙමි කියනකොට මම ඉන්න ඕන නැත්තේ යමක් එක්ක. දැන් ලෙඩවීමක් කියන කාරණාවක් ලැබුණේ නැහැ. ලැබුණේ නැහැ ලෙඩවීමක්. එතකොට ඒ කාරණාව නොලැබීම කියන කාරණාව සිදු වුණේම කුමක් එක්කද? යෝනිස මනසිකාරය කියන කාරණාවත් එක්ක. ඒක මොකද වුනේ? මම කියන කාරණාවක් ලැබුණේ නැහැ. ඒ ලෙඩවීමක් සහ මමක් කියන මමෙක් කියන සම්මර්ෂණයක් හැවිල්ලක් ලැබුණේ නැහැ. හැබැයි මෙතන තියෙනවා මොකද්ද? අස්මීති අධිගතය. වෙමි. සකස් වීමක් තියෙනවනේ. සකස් වීමක් තියෙනවා. අයම හමස්මීති.
මේ මම වෙමි මේ කියන කාරණාවක් සහ මම වෙමි කියන කාරණාවක් ඉදිලා නැහැ. නමුත් අස්මියට මොකුත් නැද්ද? සකස් වෙනවා. සකස් වීම අන්න අස්මියට වෙමි අධිගතය. අර සම්මර්ෂණයේ නෑ. බැස ගැනීමක් ලැබීමක් තියෙනවා සම්මර්ෂණයේ නෑ. බැස ගැනීමක් කියන්නේ අස්මිත කියන වෙමි කියන මඤ්ඤණාව තියෙනවා. නමුත් සම්මර්ෂණයේ කරන විදිහේ කල්පනා නැත්නම් මේ එයා යෙදිලා තියෙන විදිහේ මේ කියලා යමකුත් මම කියලා කෙනෙකුත් මේ දෙකම යෙදෙන විදිහේ සම්මර්ෂණයක් නැහැ. සම්මර්ෂණයයි එහෙම නැත්තේ. දැන් අපි බැලුවොත් එහෙම සම්මර්ෂණයේ ඒක තියෙනවා. ඒ දෙකම යෙදෙන විදිහේ. ඒ විතර නෙමෙයි අස්මිති කියන බැස ගැනීමක් තියෙනවා. දැන් මෙන්න මේ විදිහට දුක්ඛ නිරෝධාරි සත්‍ය පිළිබඳව දුක නැතිවීම පිළිබඳව නුවණ කෙනෙකුට ඇති වුණා කියන්නේ සත්‍ය ඥානයි. දැන් අපට ප්‍රශ්නයක් තියෙනවානේ ඇයි මාර්ගය ඊළඟට? දැන් ඒතර මාර්ගයක් වඩන්න ඕන. දැන් අපට හිතෙන්නේ පින්වතුනි මේ හතර විදියක් සහ අවස්ථා හතරක් කාල හතරකදී. ඔකනේ අපට හිතෙන්නේ. ඔන්න ඔකයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපි හිතමුකෝ නිරෝධය දැන් අද සමාජයේ සමහර ගොඩක් ප්‍රශ්න තියෙනවා. නිරෝධය කතා කර යුතු දෙයක නේද කතා කරන්නේ දෙන්නේ නිරෝධයට යන මාර්ගය කියලා. නිරෝධය කතා කිරීම එකයි නැත්නම් මොකකට යන මාර්ගය කතා කරන ඉස්සල්ලාම විවහාර කරොත් මාර්ගයක් තියෙනවා. යන දේ මොකටද දන්නේ නැහැ මාර්ගයක් තියෙනවා. ඉතින් ඒක අසම්භාව්‍ය ක්‍රියාවක්. ඒක යෙදෙන්නේ නැහැ මොකකට හරි යන මාර්ගයක්. ඉතින් ඒකට දුක්ඛ නිරෝධ මාර්ගය යන්න පුළුවන්ද? බෑනේ. කතා කරන්න වෙන නම් දුක්ඛ නිරෝධය කතා කරන්න වෙනවා ඒකට මාර්ගය පැහැදිලි කරන්න. නැත්තම් කතා කරන්න බෑනේ. ආර්ය සත්‍ය විග්‍රහය දෙන්නේ එහෙම. දැන් සමහර දේශනාවල තියෙනවා මේ මාර්ගඵල විග්‍රහ කරන සෝතාපන්න ඵල හච්චිකිරිය පටිපන්නෝ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉස්සලා සෝතාපන්න ඵල හච්චිකිරියයි දාලා පස්සේ සෝතාපන්න දාන්න ඕනේ කියලා. ඉතින් සෝතාපන්න කියන කාරණාවක් හෙදිච්ච නිසානේ සෝතාපන්න මාර්ගයක් කියලා කතා කරන්න වෙන්නේ. නැත්නම් මොකකට මාර්ගයද කතා කරන්න තියෙන්නේ? මාර්ගයක් තියෙනවා. ඉතින් මාර්ගය කතා කරේම සෝතාපන්න බවක් ඉස්මතු වෙච්ච නිසා. සකදාගාමී මාර්ගයක් කතා කරේ සකදාගාමී බවක් ඉස්මතු වෙච්ච නිසා. නැත්තම් මාර්ග කතා කරන්න බෑනේ. අපි මේ හිතන්නේ මේව සත්‍ය સિદ્ધාන්ත කියලානේ. අපි හිතන්නේ අර විෂයක් ඉගෙන ගන්න විදිහට පෙන්නන මේ ටාට් ටිකක්. මේ ප්‍රතිපදා කතා කරනකොට එතනදී ඉස්මතු කළ යුත්තේ ඉස්සරලාම යමක් කියන්නේ නිරෝධය ඉස්මතු කර නිරෝධී මාර්ගය ඉස්මතු කර. මාර්ගය ඉස්මතු කරන්න බෑ නිරෝධය ඉස්මතු කරන්න නැතුව. සෝතාපන්න වීම ඉස්මතු කරන්න නැතුව බෑ සෝතාපන්න මාර්ගය ඉස්මතු කරන්න. ඇයි ඒකේ විදිලම තියෙනවනේ මාර්ගය සෝතාපන්න වීමට කියලා. මාර්ගය සකදාගාමී වීමට කියලා. මාර්ගය අනාගාමී වීමට කියලා. මාර්ගය අරහත් වීමට කියලා. මාර්ගය නිරෝධයට කියලා. එහෙනම් මාර්ගය ඉදිරිපත් වෙන්නේ මොකක් එක්කද? ඒ කාරණා ඉදිරිපත්. ඒක තමයි පිළිවෙල. හැබැයි යෙදුනේ කොහොමද? පිළිවෙල ඒක යෙදුනේ අවස්ථාව එක නෙවෙයි යෙදුනේ හතරම එකට. දැන් මේ කරපු වැඩ පිළිවෙල මොකද්ද? දුක හෙව්වා. දුක හෙව්වනේ දැන්. දුක හොයනවා. දුක හොයනකොට දුක හම්බෙන්නේ නැහැ. හම්බුණා නම් මට හම්බෙලානේ. දුක හොයනකොට සකස් වීම හම්බුණා. දුක හොයද්දී සකස් වීම හම්බුණා. සකස් වීම හම්බෙද්දී සකස් නොවීම ප්‍රඥාවෙන් දැක්කද මේවට හම්බුණා කියලා නිර්වචනය දාන්න මේ ඔක්කොම කෘත්‍ය වෙන්නේ ප්‍රඥා කියන චක්කුසේ. සකස් නොවීමේ කෘත්‍ය සකස් වීම හම්බ වෙනකොට සකස් නොවීම. දැන් මේ දකින්න විදිහක් නේද? දැන් අපි ඉස්සල්ලාම දකිනවා මොකක්ද ඔන්න? අපි දකිනවා මම ලෙඩ වුණා කියලා. ඔන්න දකින්න විදිය. ඔන්න ආය දකින්න විදියක් තියෙනවා නෑ මම නෙමෙයි ලෙඩ වෙන්නේ කියලා. ওই දකින්න විදිය දෙකම බොරුනේ. අපි හරියට හිතන වෙලාවට ওই දකින්න විදිය දෙකම බොරු. ඉතින් මම ලෙඩ වුණා නම් ලෙඩවීම නැති වෙද්දී මන් නැති වෙනවා. මම මැරෙනවා නම් මැරෙද්දී මම නැති වෙනවා. ආයි මම එක්කිනවද? නෑ. මම නෙමෙයි නම් ලෙඩ වෙන්නේ. ඔන්න දැන් අපි ඊට පස්සේ මෙහෙම හිතනවා. නෑ ලෙඩ වෙන්නෙත් මම. ලෙඩ නොවෙන්නෙත් මම. ඉතින් බොරුවන්නේ මේ කියන්නේ. ඔන්න ඔක ලස්සනට විග්‍රහ කරලා පෙන්නන බුදුරණවහන්සේ මහා නිදාන සූත්‍ර අවසානයේට. ලස්සනට විග්‍රහ කරලා පෙන්නනවා. ඒක බොරුවක්. ඒක යෙදෙන්නේ නෑනේ. ඒක පෙන්වන්නේ බුදුරණවහන්සේ දැන් මම නම් සැප විඳින්නේ. ඒ සැප විඳීම නැති වෙච්ච දුක් විඳීමක් වෙන්න බෑනේ. සැප විඳීම නැති වෙනකොට මම නැති වෙලා. මම නම් දුක් විඳින්නේ
දුක් විඳින නැති මම නැති වෙලා. මම නෙවෙයි නම් සැප විඳින්නේ. මම නෙවෙයි නම් සැප විඳින්නේ මමක් කතා කරන්නත් බෑ සැපක් කතා කරන්නත් බෑ. එතකොට ඉතින් හොඳට හිතලා බලන්න මේ එකයි මේ ධර්මයේ ගොඩක් ගැඹුරුයි. අපි මේ උඩින් පල්ලෙන් අත ගාලා බුදුරන් වහන්සේ අපි සමාන කරගන්න යනවා. ඔකයි වැඩේ තියෙන්නේ. දැන් එතකොට මෙන්න මේ විදිහට මේ තමන්ට ලැබීමක් කියන කාරණාවෙන් තොරව සකස් වීමේ නිර්වචන. එතකොට දැන් මේකට ඔන්න ඔකයි සංස්කාර කියලා ලේබල් ගහන්න ඕනේද? ඈ? ලේබල් ගහන්න ඕනේ. ඔකයි සංස්කාර නිරෝධය කියලා ලේබල් ගහන්න ඕනේද? ලේබල් ගහන්න ඕනේ. කරපු කෘත්‍ය යෙදුන යෙදිල්ල දැක්ක දැක්ම මොකද්ද උනේ? කලින් දැක්ක දැක්ම මම ඉන්නවා මම ලෙඩ වෙනවා මම ඉද්දිම දැන් මම සාසතයිනේ මම ඉද්දිම ලෙඩවීම අයින් කරනවා වයසරයම අයින් කරනවා මම ඉද්දිම අයින් කරනවා ඉතින් අයින් කරනවා නම් ආයෙ ඉන්නේ දෙකක් නම් අයින් කරලා පස්සේ ආයෙ ඉන්න තියෙන්න තිබේ ආයෙනවා මේක හරිය මේ අපි දාගත්ත න්‍යායවල හරි නිකන් මේ අවුල් ජාලාවක් එක්කෝ දාගත්තදී කොහෙන් හරි ඇත්තක් වෙන්න ඕනේ කොහෙන්වත් ඇත්ත නෑ පරම සත්‍ය එක්ක දකින්නකොට මේ ලෝකයේ ඔක්කොම මොකද්ද ඔක්කොම තුච්චයි හීනයි පරම සත්‍ය එක්ක දකින්නකොට එතකොට දැන් ඒ දැකපු කෝණ තිබ්බනේ ඒකට කියනවා දිට්ඨි කියන්නේ දකින්න කෝණය හිතන හිතවිල්ල නෙමෙයි පේන පෙනිල්ල නෙමෙයි දකින්න කෝණය දැන් මෙන්න මේ විදිහට සත්‍යගවේෂී චින්තනයක් කියනකොට එයාගේ දකින්න කෝණය යෙදෙන්නේ මොකේද ප්‍රඥාව වෙන්නේ අන්න ප්‍රඥාවේ ඒ දකින්න කෝණය යෙදුනේ කොහොමද දකින්න කෝණය යෙදුනේ දුක කියන කාරණාව මොකද්ද කියලා හම්බුන්නේ ඒහිපස්සික ගුණීය ධර්මයෙන් හම්බෙලා මොකද ධර්මයෙන් හම්බුනේ යෝනිසෝ මනසිකාරී ඉපදිලා සකස් වීමක් ඉස්මතු වෙලා අන්න සකස් නොවීම දැන් මේ හම්බ වෙනව නෙමෙයි දැන් ඒ දකින්න කෝණයේ නිර්වචනයම මොකද්ද තියෙන්නේ දකින්න කෝණයේ නිර්වචනයේම තියෙනවා ආය අලුත් ලේබල් එකක් ඕනේ නෑ. ඒ නිර්වචනයේම තියෙනවා හට ගැනීමක් නැතිවීමක් කියලා. ඒ නිර්වචන නැද්ද? දකින්න කෝණ නිර්වචනයේ හට ගැනීමක් නැතිවීමක්. මොකද්ද? උපාද වය වෙලා තියෙන්නේ. රූපණ විඳීම හඳුනා ගැනීම දැන ගැනීම සකස් වීම. රූපණයක් රූප වේදනා සංඥා සංකාර විඥාන. ඕකනේ. දැන් හැබැයි රූප වේදනා සංඥා සංකාර විඥාන හම්බෙලාද? රූප වේදනා සංඥා සංකාර විඥාන හම්බෙලා නම් ආයේ සමුදයක් හොයන්න ඕනේද? සමුදයක් හොයන්න ඕනේ නැහැ. ඒකයි මේ පහර උදාහරණ පහක් බුදුරණන් වහන්සේ දෙන්නේ. පෙනගොලියක්, දියබිබුලක්, මිරිගුවක්, කෙසෙල් අරටුවක්, මායාවක්. ඔය එකකවත් කෙසෙල් පෙනගොලියේ පෙනගොලිත් ඔය නැහැ. පෙනගොලියක් කියලා පෙන්වන්නේ පෙනගොලිත්වය කියලා එක දැන් අපි හිතන්නේ හරණති පෙනගොලියක් තියෙනවා කියලානේ. කෙසෙල් අරටුවේ ඒ කියන කාරණාවේ ඒ නිර්වචනයම නැහැ. කෙසෙල් අරටුව දැන් කොහොමද කියන්නේ? කෙසෙල් අරටුව කියන්න බෑනේ. එතකොට මැජික් එකේ මායාව. දැන් මේ කියපු කරුණු ටික තුලදීම ඒ කාරණාව හම්බ නොවන විදිහමයි ඉස්මතු වෙන්නේ. හැබැයි ඒකට සකස් වීම ඔය විදිහට හම්බ වෙන්නේ බුදුරන් වහන්සේගේ ශ්‍රාවකයාට විතරයි. පංචපාස්කන්ධය පිළිබඳ. ඒ හම්බ වීම නිර්වචනයට කරන උපාද වය. උදේ වය දැකීම. ඒක තමයි සකස් වීමේ කෝණය සහ සකස් නොවීම. ඕක නෙමෙයි සම්මාදිට්ඨිය කියන්නේ. ඔය සම්මාදිට්ඨිය නෙුනේ මාර්ගයේ ආර්ය සත්‍ය හොයන කාරණාව සම්මාදිට්ඨිය. දැන් ඊළඟට මොකක්ද එතන උනේ? දැන් ඔතනයේ උනේ සිදු වුනේ සම්මාදිට්ඨිය කියනොත් දැන් දුක්ඛේ ඥානෙ. ලැබිලා ඥානියද? නෑ. අපට හිතෙන්නේ ලැබෙනකොට ඥානයක් නෙමෙයිනේ ලැබෙන්නේ මටනේ. ඥානය කියන්නේ නුවණකට. එතකොට ඒ නුවණක්. ඒ නුවණ මොකද්ද? දුක මොකද්ද දුකේ නුවණ? ඉපදීම දුකක් ලැබීම නුවණද? නෑ. ඉපදීම පිරිසිඳ හැවීමේ නුවණ. දුක්ඛේ ඥානය කියන්නේ. ලෙඩවීම ලැබීමේ නුවණද? නෑ. ලෙඩවීම පිරිසිඳ හැවීමේ නුවණ. දැන් අපිට ලෙඩ වෙලා ලැබිලා පස්සේ ලේබල් කරන්න ඕනේ පිරිසිඳ හොයන්න ඕනේ කියලා. ශෝකේ ලැබිලා අපි පස්සේ ලේබල් කරන්න ඕනේ පිරිසිඳ හොයන්න ඕනේ කියලා. නෑ එහෙම එකක් නෙමෙයි. ශෝකය කියන එක පිරිසිඳ හැවීමේ නුවණ ඥානයක් එන්නේ. පරිඤ්ඤයයන් කියන ඥානය. ශෝකය.
පරිදේවිය පරිඤ්ඤයයන් කියන ඥානිය. ඔන්න ඥානිය. පංචපාස්කන්ධ පරිඤ්ඤයයන් කියන ලැබිලා නම් පරිඤ්ඤය ඕනද? ලැබිලා නම් පරිඤ්ඤය කියන ඥානයක් නෙමෙයි වෙන්නේ අපි ලේබල් කිරිල්ලා. ලැබීම නෙමෙයි පරිඤ්ඤය නුවණ. පිරිසිදු හැවිල්ලේ නුවණ දුක්ඛ සමුදය පිළිබඳ. ප්‍රහාණය වෙලා නම් ප්‍රහාණය කළ යුතුයද? ප්‍රහාණය වෙලා නම් ප්‍රහාණය කළ යුතු නැහැ. ලැබුණා නම් ප්‍රහාණය කරන්න ඕනද? හම්බුණා නම් ප්‍රහාණය කරන්න ඕනේ නැහැ. ප්‍රහාණයලා නම් ප්‍රහාණය කරන්න ඕනෙත් නැහැ. ප්‍රහාණය කළ යුතුයි කියන නුවණ සමුදය. දැන් ඒක නෙමෙයි දෙන්නේ. ඇයි සකස් වීමක් තියෙනවා හේතුයෙන් ඵලය. තණ්හා ඔය කෘත්‍ය මම තණ්හා කිරීමනේ තණ්හායි කෘත්‍ය. මෙන්න මේක සකස් වෙන්නේ මෙහිමයි. මේ හේතුව ප්‍රහාණය කළ යුතුයි. ප්‍රහාණය කළ යුතුයි කියලා හේතුව ලැබිලා නෙමෙයි. පිරිසිදු හේතුව ලැබිලත් නෙමෙයි, ඵලය ලැබිලත් නෙමෙයි. හැබැයි මේවා මනක් කල්පිත දෙයක්ුත් නෙමෙයි. මේකට කියන හේතුද සුදිත්තෝ හෝති හේතු සමුප්පන්නාති ධම්මා. සුදිත්තයි. සුදිත්තයි කියන්නේ මනාව දැක්කා. ලැබුණා නෙමෙයි. හේතුද සුදිත්තෝ හෝති හේතු සමුප්පන්නාති ධම්මා. හේතෙන් උපන් ධර්මයක්. ලැබුණා නෙමෙයි. එතකොට දැන් මේ ක්‍රමේ දැන් මේක හොඳට බලන්න ඔන්න ඔය අනවබෝධයට අවිද්‍යාව කියන්නේ. එතකොට දැන් මෙන්න මේ විදිහට එනකොට එයාට ඔන්න දුක සමුදය ප්‍රහාණය කළ යුතුයි. ප්‍රහාණය වෙලා නැහැ. ලැබිලත් නැහැ. දැන් සමුදය ලැබුණා නම් ඇයි ඉතින් මම හරි මෝඩකම නිකන් මං ආස කර කර ඉන්න එක. ඒක මෝඩකම මගේ නෙමෙයිද? මං ආස කරන එක මම නෙවෙයි නම් ආස කරන්නේ වෙන කවුරුවත් නෑ. ඉතින් මම මොකටද ඒකට ආසා ප්‍රහාණය කරන්නේ? දැන් අපි ගන්නවා ආසාව මම ආස කරන්නේ මම කියලා. ඉතින් මම ආස කරනවා නම් ඒක මෝඩකමක් එක පැත්තකින්. ඊළඟට මම නම් ආස කරන්නේ ආසාව නැතිවීමත් එක්ක මම නැති වෙන්නට ඕනේ. ආස කරන්නේ මම නෙවෙයි නම් මං ඒ ආසා ප්‍රහාණය කරන්න ඕනේ. බලන්න මේ යෙදලා තියෙන කරුණ ඔක්කොම බලනකොට අපි කරන වැඩපිළිවෙල තුළ කොච්චර අඥානකමක් වෙනවද? මේකට හේතුවම බුදුරණවහන්සේ පෙන්නපු ආකාරයෙන් ඉගෙන ගන්නයි. ඔන්න දුක්ඛ සමුදය ප්‍රහාණය කළ යුතුයි ඥානෙ. නිරෝධය. නිරෝධය කියන්නේ හම්බවීමක් නෙමෙයි. හැබැයි නිරෝධය කියන්නේ සාක්ෂාත් වීමක්. සාක්ෂාත් වෙන්නේ කොහොමද නිරෝධය? තිබිච්ච දේ නැති වෙලා නෙමෙයි. තිබිච්ච දුක නැති වෙලා නෙමෙයි. සාක්ෂාත් වෙන්නේ සමුදය ප්‍රහාණය වීමෙන්. දැන් තිබුණා නම් යම් කිසි දෙයක්. එතකොට මුල් කෘත්‍ය වෙලා නැහැ. දුක හේ කෘත්‍ය. එතකොට සමුදය ඔන්න සකස් වීම නෙමෙයි. එහෙනම් මේ හේත් දැන් තිබිච්ච දේ නැති වුණා නෙමෙයි. සකස් වීමක් තියෙන්නේ. සකස් වීමක් තියෙන්නේ නෙමෙයි සකස් වීම මේ. තව කෙනෙකුට හම්බ වෙනවා නෙමෙයි ප්‍රඥාවට හම්බ වෙනවා. මෙන්න මේ සකස් වීම නැතිවීම හේතුව ප්‍රහාණය වීම නිරෝධයේ සාක්ෂාත් වීමේදී සාක්ෂාත් වෙන නිරෝධය කියන්නේ තව දෙයකට සාපේක්ෂව නෙමෙයි. තව දෙයකට සාපේක්ෂව නම් කලින් දුක තිබ්බා. තව දෙයකට සාපේක්ෂව නෙවෙයි නිරෝධයේ සාක්ෂාත් වීම කියන්නේ. ඔන්න නිරෝධයේ සත්‍යයෙන්නේ මොකද්ද? සාක්ෂාත් කළ යුතුයි. දැන් මේ කරන මේ දර්ශනීය යෙදවිල්ල වැඩපිළිලක් නේද මේ? පුරුදු කිරිල වැඩපිළිල මේකට කියනවා මග. දැන් මොකද වෙන්නේ? ඔන්න සම්මා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය කියන නිර්වචනයේට ආර්ය සත්‍ය නුවණ නිර්වචනයේ තාත්විකව ඉස්මතු වෙන හැටි. ඒ වගේම පංච උපාදානස්කන්ධය උදේවයි දැකීම කියන නිර්වචනයේ තාත්විකව ඉස්මතු වෙන හැටි. තවත් ඕකට ගන්න පුළුවන් ඕනනම් සම්මා දිට්ඨි සූත්‍රයේ තියෙන අවිජ්ජා පත්‍ය සංඛාර කියන කාරණාව. සංඛාර පත්‍ය විඥානං කියන කාරණාව. විඥාන පත්‍ය නාම රූපං කියන කාරණාව. මෙන්න මේ හැම එකක්ම ගන්න පුළුවන් මොකටද මේ සම්මා දිට්ඨිය කියන නිර්වචනයේට. දැන් මේ හේතුඵල න්‍යායනේ මේ යෙදුනේ. ඥානවත සූත්‍රයේ තියෙන විග්‍රහ මේ හැම දේශනාවකම තියෙන මේ සම්මා දිට්ඨි විග්‍රහ සම්පූර්ණයෙන් ගන්න පුළුවන්. ඔන්න මාර්ගය. මාර්ගයේ සම්මා දිට්ඨිය. දැන් මේ මාර්ගය පිළිබඳව කතා කරනවා නම් චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව කතා කරන තැන දර්ශනය පිළිබඳව කතා කරන තැන ඒ මාර්ගය කතා කරන තියෙන ගැඹුරුම ලස්සනම වටිනාම දේශනාව තමයි මජ්ක්‍ධිම නිකායේ තුනේ තියෙන මහා චත්තාරීසක සූත්‍රය. ඒකේ මෙන්න මේ කරුණ ටික විග්‍රහ වෙන්නේ මේ දැන් අපි මේ කතා කරේ දැක්ම පිළිබඳවනේ. එතකොට මේක
කෙනෙක් භාවිතා කිරීම පිළිබඳව වෙනම විග්‍රහ වෙනවා. දැක්ම පිළිබඳව වෙනම විග්‍රහ වෙනවා. දැන් මේ දැක්ම පිළිබඳව අපි කතා කරන්නේ ආර්ය සත්‍ය නුවණ දකින විදිය, දාර්ශනිකයෙන් ප්‍රහාණය වෙන ආශ්‍රව සිදු වෙන විදිය, යෝනිසෝ මනසිකාරය වෙන විදිය නේ කතා කරේ. එතකොට දැන් ඔන්න ඔය සම්මාදිට්ඨිය පිළිබඳව දැන් මේ කතා කරලා ආරෂ්ඨාංග මාර්ග කතා කරන්න ගියොත් එහෙනම් මෙතනදී දැන් මෙතන මේ කෝණයකින් දකින්න මෙන්න මේකට බුදුරණවහන්සේ පෙන්නලා දෙනවා මහා චත්තාරීසක සූත්‍රයේදී ආර්ය සිත. දැන් මේ සිත දැන් තියෙන සිත දැන් මේකට විග්‍රහ කරන්න එපා ලෝකයට කියලා දෙන්න. නැත්නම් කියලා දෙන්න බෑනේ. මේක ලෝකයට පැහැදිලි කිරිල්ලක් මේ. ආර්ය සිත වඩන ආර්ය අනාශ්‍රව ආශ්‍රව නැති සිත වඩන. ඒතර ආර්ය සිතක් අනාශ්‍රව සිතක්. සිතක් කියලා ගත්තොත් ඒක ආශ්‍රව තියෙනවා. හැබැයි මේ විග්‍රහයක් මේ පෙන්වන්නේ. ආර්ය සිත අනාශ්‍රව සිත වඩන. එයාගේ යම් දිට්ඨියක් ඇද්ද? පඤ්ඤා ඉන්ද්‍රියක් ඇද්ද? පඤ්ඤා බලයක් ඇද්ද? දැන් පඤ්ඤා ඉන්ද්‍රියක් කියන්නේ ඉන්ද්‍රියක් කියන්නේ යෙදීමක්. ඒ කියන්නේ ප්‍රඥාව යෙදීමක්. මෙන්න මේ ප්‍රඥාව කියන්නේ ඒක නැති එකක් නෙමෙයි. ඒක හැබැයි තියෙන වස්තුවක් නෙමෙයි. බලයක් කියන්නේ ඒකේ ක්‍රියාකාරී. බලයකින් වෙන්නේ මොකද්ද? බලයකින් වෙන්නේ ඒක ක්‍රියාකාරීත්වය වෙනවා. පඤ්ඤා ඉන්ද්‍රියක් ඇද්ද? පඤ්ඤා බලයක් ඇද්ද? ධම්මවිචේ සම්බොජ්ජංගයක් ඇද්ද? ධම්මවිචේ සම්බොජ්ජ බෝධි අංග වූ ධම්මවිචයක්. ධම්මවිචේ මොකද්ද? මොන ධම්මවිචයක්ද? තථාගතයන් වහන්සේගේ ධම්ම. තථාගතයන් වහන්සේගේ ධම්ම කියන්නේ ඒහිපස්සික ගුණයෙන් යුක්ත ගම්භීර බව, දුද්දස දුරනුබෝධ බව, අතක්කාවචර සාන්ත ප්‍රණීත නිපුණ පඬිති වේදනීය බව, ස්වාක්කා සම්දිටික අකාලික මෙන්න මේ බව තමයි ධම්ම කියන්නේ. මෙන්න මේ ධම්ම විචයක්. ඒ ධර්මය අනුව විචය තියෙන්නේ විචක්ෂණය. මේ මොකකටද? බෝධිඅංගයක්. බෝධිඅංගයක්. දැන් මේක තමයි සිද්ධ වෙන්නේ. ඔන්නෝකට කියනවා මොකක් කියලාද? සම්මාදිට්ඨිය. ලෝකෝත්තර මග්ගාංගික වූ සම්මාදිට්ඨිය. ලෝකෝත්තර මාර්ගාංගික වූ සම්මාදිට්ඨිය. දැන් මෙතන සම්මා සංකප්පේ විග්‍රහ කරන මේක මේ විදිහටම තව වැඩි විග්‍රහයකින් පෙන්නනවා මහා සලාතනික සූත්‍රයේ. චක්කුං අනිච්ඡං චක්කුං ඇස චක්කුංච පටිච්ච රූප ඇසේ රූපය මේව විග්‍රහ කරන්න වෙලා නැහැ. මේව විග්‍රහ කරන්න ගියොත් එහෙම විශාල කාලයක් යනවා. ඊළඟට ඇසේ දැන ගැනීම ඇසේ විඥානි ඊළඟට ස්පර්ශයේ කරුණු එකතු වීම ඊළඟට ඒ නිසා හටගන්න වේදනාව මෙන්න මේව ඥානතෝ පස්සතෝ දන්නකොට දකිනකොට දකින්නේ කවුද? ප්‍රඥාව. මම නෙමෙයි. මොන ප්‍රඥාවද? දුක්ඛේ ඥාන, සමුදය ඥාන, නිරෝධේ ඥාන, මග්ගේ ඥාන. දැන් මේක නෙමෙයි. දැන් මේක නෙමෙයි. දැන් මේක ආයිතිත්වයකුත් නෙමෙයි. මේ යෙදෙන යෙදිල්ල. මග භාවිතය. දැන් මේ ඥානියනේ වෙන්නේ. මෙන්න මේ ඥාණයට කියනවා ප්‍රඥාව කියලා. මෙන්න මේ ප්‍රඥාවත් කියන කාරණාව මොකද්ද? ඥානතෝ පස්සතෝ වෙන්නේ. මෙන්න මේ ඇස රූප ඇසේ විඥාන මෙන්න මේවා ඥානතෝ පස්සතෝ දන්නවා දකින්න. යතහ භූතං සම්මප්පඤ්ඤායසු දිට්ඨෝ. යථාර්ථ වශයෙන් මනා ප්‍රඥාවේ මොකද වෙන්නේ? පංචපාදානස්කන්ධය අපචයන් ගච්ඡති. රැස් වෙන්නේ නැහැ. සකස් වෙන්නේ නැහැ. මෙහිම දන්නකොට දකිනකොට නැවත සකස් වීමකට නැවත යොමු වීමකට නෙමෙයි තියෙන්නේ දන්නකොට දකින්නකොට. ඇයි යොමු වීමක් යෙදෙන්න විදිහක් නැහැනේ. ඒක නිරෝධ සත්‍යයට යොමු වෙලා තියෙන්නේ. මෙන්න මේ වෙලාවේ මේ දර්ශනියත් එක්ක මේ සංකල්පය ගැන විග්‍රහ කරන සම්මා සංකල්පය. ඒ දර්ශනයට යොමු වෙච්ච සම්මා සංකල්පය විග්‍රහ කරන මේ ආරසිත අනාශ්‍රව සිතත් එක්ක සම්මා සංකල්පය අප්පනා ව්‍යප්පනා අබිරෝපනා චේතසෝ මේ වඩ වඩාත් ඒකට යොමු කිරීම ඒ දැක්ම පිණිසම ඒ කියන්නේ ඒ දර්ශනීය පිණිසම ඒ විචක්ෂණීය පිණිසම ඒ විමසීම පිණිසම ඒකටම යොමු කිරිල්ල ඒ වචී සංකාරය කියන්නේ විතක්ක ਵਿਚාරය නැත්නම් ඒ චින්තනය අන්න ඒ යොමු කිරිල්ලට කියන මොකක් කියලාද සම්මා සංකල්පය ඊළඟට සම්මා දිට්ඨි සම්මා සංකල්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව කියලා කියන්නේ ඒවට ඒක නිර්වචනය දෙන්නේ චත්තාරීසක සූත්‍රයේත් මහා සලාතනික සූත්‍රයේත් මහා සලාතනික සූත්‍ර ලස්සනට පැහැදිලි වෙනවා පුබ්බේව කලින්ම ඒවා ඒක පිරිසිදු වෙලා මිසක් පිරිසිදු භවයෙන් යුක්තයි නෙමෙයි. දැන් පිරිසිදු භව කරනවා නෙමෙයි. පිරිසිදු භව කරනවා නම් එතන වෙන කරන වැඩ. දැන් කෙනෙක්
ඔය දර්ශනයෙන් ඉන්නකොට එයාට ආද මම ප්‍රාණඝාතය කරනවා. යෙදිලාද? ප්‍රාණඝාතය නොකරනවා. යෙදිලාද? හොරකම් කරනවා. යෙදිලාද? හොරකම් නොකරනවා. යෙදිලාද? එහෙනම් හොරකම් කරන්නේ නැහැ. ප්‍රාණඝාතය කරන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. බොරු නොකීම ලැබිලා නෙමෙයි. බොරු කියන්නේ නැහැ. අන්න ඒක ලස්සනට පැහැදිලි වෙනවා චත්තාරිසක සූත්‍රයේ. පටිවිරති විනෝ ඒ කියන්නේ ඒක වචන කිහිපයකින් පැහැදිලි කරනවා. මේ ආර්ය සත්‍ය. ඒ කියන්නේ ඒක යෙදිලා නැහැ. හැබැයි වෙන එකක් යෙදිලා කියන එක නෙවෙයි. අපි වෙන එකක් යෙදිලා කියලා දානවා. ඒක යෙදිලා නැහැ. අන්න කම්මන්ත ආජීව වායාම. ළඟට මේ කම්මන්ත වාචා. වායාම කියන්නේ මේ වායාම ගැන පැහැදිලි වෙනවා චත්තාරිසුත් ලස්සනට. ඒ තමයි මේ කරන වීරිය. මේ කරන යොමු වීම. මේවා එකට යෙදලා තියෙන කියලා සම්මා දිට්ඨියයි, සම්මා වායාමයි, සම්මා සතියයි. මේ තුන එකට යෙදලා තියෙන. දැන් මේ විදිහට දුක පිරිසිද හොයන්න සමුදය ප්‍රහාණය නිරෝධය සාක්ෂාත් වෙන මඟ වැඩෙන විදිහට යෙදිල්ලේ වීරිය. ඔක සම්මා වායාමයයි. ඒ සතිය සම්මා සතිය මේක බලන්න හොඳට චත්තාරිසුත් ලස්සනට පැහැදිලි කරනවා. සලායතන මහා සලායතන ලස්සනට පැහැදිලි කරනවා. ඒ සතිය සිහිය සම්මා සතියයි. ඒකට යමු වෙච්ච ගතිය. ඊළඟට තමයි චිත්තස්ස ඒකග්ගතා. මොන චිත්තස්ස ඒකග්ගතාවද? මෙන්න මේ අංගයෙන් යුතු චිත්තස්ස ඒකග්ගතාවට කියන සම්මා සමාධිය. මේ මෙන්න මේකට චතුරාර්ය සත්‍ය. දැන් මේ පැහැදිලි කරේ දර්ශනීයෙන් යුක්ත වීම, භාවිතා වීම. දැන් සෝතාපන්න වෙච්ච කෙනෙක් දර්ශනීයටපත් වෙච්ච කෙනෙක්, සක්කාදිට්ඨි ප්‍රහාණය කරපු කෙනෙක් ලෝකේ ජීවත් වෙනවනේ. එතකොට ලෝකේ ජීවත් වෙද්දී සෝතාපන්න කෙනාට සම්මාදිට්ඨිය තියෙන මිච්ඡාදිට්ඨියද? සම්මාදිට්ඨියමයි. හැබැයි සම්මාදිට්ඨියෙන් යුක්ත සෝතාපන්න වෙච්ච කෙනෙක් ලෝකේ රාගය සේවනය කරන්නේ නැද්ද? කරනවා. ද්වේෂය සේවනය කරන්නේ නැද්ද? කරනවා. මොකද ඒවා ප්‍රහාණය වෙලා නැහැ. දැන් අපි දන්නවනේ විසාකා, ඊළඟට බන්දුල මල්ලිකා, අනාථ පිණ්ඩික, ඊළඟට බොහෝ අපි දන්නවනේ අහලා තියෙනවනේ ඒ මගපලලාභීන් පිළිබඳව. මහා නාම සාක්‍ය. එතකොට ඒ සෝතාපන්න වෙච්ච අය දැන් විශේෂයෙන්ම මේ විසාකාව දරුවෝ හදනවා. ඒ කියන්නේ මේ රාගය ද්වේෂය කියන එක නැති වෙලා නැහැ. ඒක සේවනීය වෙනවා. හැබැයි ඒක අනිත් අයගේ වගේ නෙමෙයි සේවනීය වෙන්නේ. හැබැයි එහෙම සේවනීය වෙනකොට මේ දැක්ම යුක්තව ඉන්නවද? දැක්ම මාර්ගාංගයේ භාවිතා වෙනවද? නේ අන්න එකයි පුරුෂයෙක් ඉන්නවා කියලා කියන්නේ. ලෝකේ සෝතාපන්න වෙච්ච කෙනෙක් ඉන්නවා. ලෝකපරියාය. එවැනි කෙනෙක් මිච්ඡාදිට්ඨියෙන් නැහැ. සම්මාදිට්ඨියෙන් ඉන්නේ. හැබැයි දර්ශනීය යුක්තනේ අනාශ්‍රව සිතක් නෙමෙයි තියෙන්නේ. මෙන්න මෙයාගේ ජීවන රටාව, මෙයාගේ ජීවත් වීමේ ස්වභාවය මෙන්න මේකට පෙන්වන මාර්ගයේ විග්‍රහ කරලා පෙන්වනවායි සම්මාදිට්ඨිය. එයාගේ ඥානයේ තියෙන්නේ දුක්ඛේ ඥානෙ, සමුදය ඥානෙ, නිරෝධේ ඥානෙ, මග්ගේ ඥානෙ, යුක්තයි ඥානෙ. වෙන අඥානකමක් නැහැ. එයාගේ හැම වෙලෙම ලෝකේ ජීවත් වුණාට ඒ ඥානියෙන් යුක්තයි. කල්පනාව සංකල්පනා නෙක්කම් අව්‍යාපාද අවිහිංසා කියන සංකල්පනාවෙන් යුක්තයි. ඒක තමයි ආ භාවිතා කරන යුක්ත භාවය. ඒ කියන්නේ දැන් මෙයාගේ මොකද්ද සම්මර්ෂණයේ න අයම හමස්මීති. එතකොට මේ මම වෙමි කියන සම්මර්ෂණය නැතිනම් සම්මර්ෂණය නැති අස්මීති ලැබිලා මම වෙමි කියන සම්මර්ෂණය නැහැ. සක්කාදිට්ඨි ප්‍රහාණය නැතනදී. මේ මම වෙමි කියන සම්මර්ෂණය නැහැ කියලා කියන්නේ එයාගේ ක්‍රියාකාරීත්වය තුළ එයා යෙදෙන යෙදවිල්ල තුළ අර සාමාන්‍ය ලෝකයා යෙදෙන යෙදවිල්ලට එහා ගියප එකක් තියෙනවා. ලෝකේ පැවැත්මක් එක්ක ජීවන රටාවක් තියෙනවා. ඉතින් මෙන්න මෙයාගේ භාවිතයේ තියෙනවා මේ නෙක්ඛම්ම ව්‍යාපාද අවිහිංසා සංකල්ප. ඊළඟට ප්‍රාණඝාතයෙන් වෙන්වීම, සොරකමින් ආදී වෙන්වීම, බොරුවෙන් මුසාවාසයෙන් වෙන්වීම, ඊළඟට මිච්ඡා ජීවයෙන් වෙන්වීම. එතකොට මිච්ඡා ජීව වෙන්වීම පැහැදිලි කරලා පෙන්නන්නේ මේ ආර්යාගේ ජීවන රටාවෙන් යුක්ත වෙනවා. ඊළඟට නූපන් අකුසල නූපදීමට, උපන් කුසල භාවිතයට, නූපන් කුසල ඉපැද්දීමට, උපන් අකුසල ප්‍රහාණයට. ඒ වගේම තමයි හතර සතිපට්ඨානයේ භාවිතයට, හතර සතිපට්ඨානයට යොමු වීම. කාය කායන පස්සේ ඒක විශාල පරියායක්. ඒක කතා කරන්න ඕනේ ගොඩක් එහා ගිහිල්ලා. සතිපට්ඨානයේ භාවිතා කළ යුත්තේ කවුද කියලා ඒ විස්තරේ ලස්සනට මේ අංගුත්තර නිකාය සූත්‍ර කිහිපයක තියෙනවා. එතකොට සතිපට්ඨානය මොකද්ද කියන එක. එතකොට සතිපට්ඨාන කවුද භාවිතා කරන්න කියන එක. සතිපට්ඨාන විග්‍රහය ඉදලා තියෙන ආකාරය. මෙන්න මේ කරුණු
එක්ක ඔන්න ඒ කෙනා හතිපට්ඨාන භාවිතය සිද්ධ වෙනවා. හතර හතිපට්ඨාන. ඒ වගේ මෙයාගේ සමාධිය අන්න ධ්‍යාන භාවිතය. එතකොට දැන් මේ කාරණා තමයි යම් කිසි කෙනෙකුගේ ලෝකපරියායෙන් කතා කරනකොට මේ භාවිතා කරන්න යොමු වෙන ස්වභාවය. චතුරාර්ය සත්‍ය ධර්මයේ නුවණට යොමු වෙලා ආරෂ්ඨාංග මාර්ග භාවිතය සිද්ධ වෙනවා. ඒක කෙනෙක් මැදිහත් වෙලා කරන එක. ඒකයි සෝතාපන්න වෙච්ච කෙනෙක් කරන වැඩක් ඒක. භාවිතා කරන වැඩක්. ඒ වගේම ලෝකයේ තුලදී යම් කිසි කෙනෙක් කතා කරන්න ගියාම සෝතාපන්න වෙච්ච කෙනෙක් මාර්ගයට යොමු වීම කියන පරියායේදී දැන් අපි හිතමු ධ්‍යාන. ධ්‍යාන කියන කාරණාවට දැන් යොමු වෙන්නට ඕනේ. හැබැයි යොමු වෙන්නට ඕන නැත්තේ ධ්‍යාන භාවිතයට සම්මාදිට්ඨියෙන් යුක්තව. අන්න ඒක පුරුදු කරන්නට ඕනේ. දැන් හිතන්නකෝ බුදුරන් වහන්සේ පෙන්වා දෙනවා කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා. මෙන්න මේ කරුණු පහ ප්‍රහාණය වුණා නම් යම් කිසි කෙනෙකුට මේ කරුණු පහ ප්‍රහාණය වුණා නම් ඒ පහ ප්‍රහාණයමින් උපදිනවා කියනවා ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා, විතක්ක ਵਿਚාර. දැන් මේ විදිහේ චින්තනයක් යොමු වෙනකොට දැන් අපි හිතමුකෝ මේ දුක්ඛ පිරිසිදු හොයන වැඩපිළිවෙලක චින්තනයක් යොමු වෙනවා. මේ චින්තනය යොමු වෙච්ච තැනදී තියනවද දැන් හිතේ හැකිලීමක් තියනවද? හිතේ හැකිලීමක් නැහැ. ඊළඟට කාම ව්‍යාපාද නැහැ. නිවර්ණ තියනවද? නැහැ. ප්‍රීති සුඛයක් නැද්ද? තියෙනවා. එකඟ භාවයක් නැද්ද? විතක්ක ਵਿਚාරයක් නැද්ද? තියෙනවා. තව ඊළඟට විතක්ක විචාර ඉක්මවලා ඒ ඉක්මවීමත් ආය හම්බ වෙනවා. මේ විදිහට මේ ප්‍රතිපදාව තුළ මාර්ගය භාවිතා වෙනවා. අද අපි ගොඩාක් වෙලාවට බුදුරජාණන් වහන්සේට තැනක් දෙන්නේ නැහැ. මේ ධර්මයට යොමු වෙන්නේ. මොකද හේතුව මේ ධර්මයේ පින්වතුනි අහන්න බෑ. අවබෝධ කරගන්න නෙමෙයි. මේ ධර්මයේ අහන්න බෑ. නීවරණ චිතකින්. මේ ධර්මය අහන්න බෑ. බුදුරජාණන් වහන්සේට ආවේනික ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කුමන අවස්ථාවකදීද? ඒ මොන ධර්මයේද? චතුරාර්ය සත්‍ය ධර්මයේ. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනව, නෙක්ඛම්මං ආනිසංසා. මේ දාන සීල මේවා කතා කරලා මේ හිත කර්මන්නේ කරනවා. මෘදු කරනවා, කල්ල චිත්තයක් කරනවා. ඒ වගේම විනීවරණ බවට පත් කරලායි බුදුවරුන්ගේ ධර්මයේ බුදුරන් වහන්සේ දේශනා කරන්නේ. ඒ කියන්නේ හොඳට හිත සමාධිමත් වුණාමනේ. හැබැයි සමාධිමත් වෙනවා කියලා එතන කියන්නේ දැන් සමාධි භාවිතයක් කරන්න කියලාද කියන්නේ නැහැ. මේ පැහැදිලි කරන්නේ මොකද්ද? මෙතන පැහැදිලි කරලා පෙන්නන්නේ අනුපිළිවෙල කතාව තුළින් අයින් වෙන ස්වභාවය ඉස්මතු කරලා සමාධියේ ස්වභාවය ප්‍රකට කරනවා. හිත මෘදු කරනවා. හිත කර්මන්නේ කරන යමක් අල්ලගෙන නෙමෙයි. හිත කර්මන්නේ කරලා පෙන්නනවා යමකට යොමු කරන්න. අන්න එතනදී බුදුරුන්ගේ ධර්මයේ දේශනා කරන්නේ. අපි නම් බුදුරුන්ගේ ධර්මය අහලා තමයි ඒව කරන්න යන්නේ. එහෙනම් අහලා තියෙන බුදුරුන්ගේ ධර්මයේද? නෑ, බුදුරුන්ගේ ධර්මය අහන්නට අවශ්‍ය වෙනවා විනීවරණ චිත්තයක්, කල්ල චිත්තයක්, මුදු චිත්තයක්. බුදුරුන්ගේ ධර්මය අහන්න. එතකන් අහන්නේ අතීතයේ මිනිස්සු විවහාර කරපු භාෂාවෙන් නිර්වචනය වෙච්ච අතීතයේ විමුක්තිකාමීන් විග්‍රහ කරලා පෙන්නපු සත්‍ය ධර්මයක්. අන් අයට විශේෂ වන ධර්මයක්. බුදුරුන්ට විශේෂ වන ධර්මයක් ඉගෙන ගන්න විනීවරණ චිත්තයක් අවශ්‍යයි. එතකම් බුදුරුන්ගේ ධර්ම ඉගෙන ගන්න බෑ. ඒකයි අවබෝධ කරන්න බැරි. ඇයි අවබෝධ කරන්න බැරි? බුදුරුන්ගේ ධර්ම ඉගෙන ගන්නේ නෑ. බුදුරුන්ගේ ධර්ම ඉගෙන ගන්න ස්වභාවය ඉස්සෙල් අපි තුල ඉස්මතු වෙන්නට ඕනේ. මේ ආර්ය සත්‍ය විග්‍රහය ඉගෙන ගන්න මොන සිතක් ඕනද? සාමුක්ඛංශක දේශනාවක් ඉගෙන ගන්න. කුමන සිතක් අවශ්‍යයිද? කල්ල චිත්ත, මුදු චිත්ත, විනීවරණ චිත්තයක් ඕනේ. එහෙම නැත්නම් බුදුරුන්ගේ ධර්ම ඉගෙන ගන්න බෑ. අපි එතෙන් තැනක් දෙන්නේ නැහැ. අපි වෙන වෙන දේවල් වලට තැන් දෙනවා. ඒ කියන්නේ නැත්තේ මොකද්ද? නැත්තේ පින්වතුනි ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව තියෙනවා නම් වැදගත්කම දෙන්නේ බුදුරන් වහන්සේගේ මේ ධර්මයේ ඉගෙන ගන්න අවශ්‍ය ඒ යොමු වීමටනේ. ඒ යොමු වීමට තන දුන්නාට පස්සේ තමයි පින්වතුනි මේ ආර්ය සත්‍ය අවබෝධය කරන්න පුළුවන් වෙන්නේ මේ විදිහටම. එතෙක් ඒ විදිහට යොමු කරන්න බෑ. ඒ සඳහා අපි බලන්නට ඕන එහෙනම් මේ බුදුරජාන් වහන්සේත් පැහැදිලි කරපු ලෝකයටත් පැහැදිලි කරලා දෙන්න පුළුවන්
පඬිතයාටත් විග්‍රහ කරලා දෙන්න පුළුවන් වෙන මෙන්න මේ දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනවන් නෙක්ඛම්මං ආනිසංසම් මෙන්න මේ කාරණාව තුලදී හැබැයි අපි දැනගන්න ඕනේ මේක ලෝකේ ඕන කරන්න පුළුවන්. මෙන්න මේකේ බුදුරන් වහන්සේ පැහැදිලි කරපු කරුණු. ඒ වගේම බුදුරන් වහන්සේ ලෝකේ තමන් කියන කාරණා විශ්මතු නොවන විදිහේ චින්තනයක් ඉස්මතු කරලා පෙන්න පරියාය. මෙන්න මේ කාරණා ටික ඉගෙන ගන්නට ඕනේ. ඒවත් එක්කයි අපි මේ බුදුරුන්ගේ ධර්මයට විශාල තැනක් දීලා ඉගෙන ගන්නට ඕනේ. නමුත් පින්වතුනි අපි විශාල තැනක් බුදුරුන්ගේ ධර්මයට දෙන්නේ නැහැ. දෙන්නේ නැති තාකල්ම හම්බ වෙන දේ තමයි අපට ධර්මයේ වටින්නේ නැහැ කියන එක. වැදගත්කම එනකොට ඒකට වටිනාකමක් දෙනවා. ඒ වටිනාකම දෙනකොට ඒකට වටිනා ඉස්මතු වීමක් එනවා. අන්න එතකොටයි ඒ ධර්මයේ තියෙන ගාම්භීර බව හම්බෙන්නේ. ඒ ධර්මයේ තියෙන එහිපස්සික ගුණය හම්බෙන්නේ. ඒ ධර්මයේ තියෙන ස්වාක්ඛා සම්දිතික අකාලික ගුණය හම්බෙන්නේ. ඒ ධර්මයේ තියෙන අතක්කාචර බව හම්බෙන්නේ. ඒ ධර්මයේ තියෙන සාන්ත ප්‍රණීත බව හම්බෙන්නේ. අන්න එතනදී එතකොටයි පින්වතුනි මේ ආර්ය සත්‍ය අවබෝධය කරා යන්න පුළුවන්. මම මේ ඔබට මේ ආර්ය සත්‍ය විග්‍රහය පිළිබඳව පෙන්වන්නේ ඊ타ත්ම සාරාංශයක්. බුදුරජාණන් වහන්සේලා පෙන්වන බුදුරජාණන් වහන්සේලාට හමුණක් ආවේනික මේ ආර්ය සත්‍ය විග්‍රහය. මේ පැහැදිලි කරන්න උත්සාහ කරේ පුංචි කාරණාවක් පිළිබඳව. සම්පූර්ණ සමස්තයක් නෙවෙයි. මොකද සමස්තය කතා කරන්න විශාල කාලයක් යනවා. එකින් එක ඉස්මතු කරලා කතා කරන්න බොහෝ කාලයක් යනවා. නමුත් මේකේ මේ එක කාරණාවක් හරිය පිළිබඳව අපි මේක හොඳට බලන්නට ඕනේ. මොකද්ද මේ කියලා දෙන්නේ කියලා. අපි හැම වෙලෙම හිතන්නට ඕනේ බුදුරන් වහන්සේ කියලා කියන්නේ කොච්චරනම් උත්තමේද? ඒක අසාමාන්‍ය කෙනෙකුට හම්බෙන්නේ නැහැ කියලා. ඒ විතරක් නෙමෙයි අපි බලන්න පින්වතුනි අපි සමහර දේවල් වලට ඒ බුදුරන් වහන්සේගේ වචනයට අපි තැනක් දෙන්නේ නැති හැටි. මේකට තැනක් දෙන්නෙත් නෑ. අපි බුදුරන් වහන්සේ බුදුයි සම්බුදුයි කිය කතා කරාට අපි අපේ ජීවන රටාවෙන් අපි හිතන සිතුවිල්ලෙන් බුදුරන් වහන්සේ සම්බුදුයි කියන්නේ නැහැ. බුදුරන් වහන්සේ වටිනාකමක් දෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ පෙන්වනා පින්වතුනි සද්ධම්මෝ දුර්ලභෝ කියලා. සද්ධර්මයේ දුර්ලභයි. ඒක හැමදාටම ඇත්තයි. දුර්ලභයි කියන්නේ ලැබෙන්නේ නැහැ එහෙම ලේසියෙන්. සුලභ නැහැ. දැන් අපි බැලුවොත් අපට සද්ධර්මයේ සුලභද දුර්ලභ දැන් අපට තියෙනවා රූපවාහිනී වල තියෙනවා. ඊළඟට අන්තර්ජාලයේ තියෙනවා. Facebook වල තියෙනවා. පත්තර වල තියෙනවා. පොත් තියෙනවා. අනන්ත අප්‍රමාණ විදිහට තියෙනවා අපට. ඉතින් මේකට කියන්න පුළුවන් සුලභයි කියලා නේ. දුර්ලභයි කියලා නෙමෙයි. ඉතින් එහෙනම් වැරදිලා නිබුද්ධ වචනේ. අපි දන්න ක්‍රමයට ගත්තොත් බුද්ධ වචනේ වැරදිලා. දුර්ලභ දෙයක් කොහොමද අපට වටින්නේ? අපි හිතමු වටිනා මණිකක් හම්බ වෙනවා. වටිනා මණිකක් හම්බුනොත් ඒ මණික එයා ආරක්ෂා කරන්නේ කොහොමද? ලෝකේ හොයාගන්න බැරි මණිකක් හම්බ වෙනවා. දැන් ඒ උපමාවටවත් දෙන්න බෑ බුදුරණවහන්සේගේ ධර්මයේ. නමුත් අපි හිතමු ලෝකේ හොයාගන්න බැරි වටිනා මණිකක් හම්බ වෙනවා කියලා. ඒක එයා ආරක්ෂා කරන්නේ ජීවිත පරදුවට තියලා. කොහෙවත් යන්නේ නැහැ. පුදුම රැකවරණයක් දෙනවා. ඇයි ඒක ආයේ කොහොමවත් හොයාගන්න නැති නිසා. හැබැයි කළු ගලක් එහෙම තිබ්බ. ඒක එහෙම ආරක්ෂා කරන්න හැමතැනම තියෙන කොරෙන් හරි අහුල ගන්න පුළුවන්. ධර්මයේ ලැබිලා තියෙන එවැනි දෙයක්ද නැද්ද බලන්න. අපට රෙකෝඩර් වල තියෙනවා. අපට මේ දැන් අපිට තැම්පත් කරගන්න විවිධ දේවල් වල හම්බෙලා තියෙනවා. හැබැයි මේ හම්බෙලා තියෙන කාරණා එක අපි හොඳට හිතලා බලන්න. අපට සුලභවක් නෙමෙයි අපි ප්‍රකට කරගෙන තියෙන්නේ කියලා. අපට ඒ වටිනාකම ඉස්මතු වෙනවද කියලා. ඉතින් එහෙම එක බුද්ධ වචනයක් පිළිබඳව හරි අපට තැකීමක් නැත්නම් අපි අර සරල අපට තේරෙන අපට ගැළපෙන දේ ඔස්සේ අපි යමු වෙනවා. සැබෑ බුද්ධ වචනේ තියෙන එකදු වචනයකටවත් තාත්වික අර්ථයක් ඉස්මතු කරගන්නේ නැහැ. ওই නිසා තමයි පින්වත්නි මේ ධර්මය අවබෝධ කරගන්න බැරි වෙලා තියෙන්නේ. ධර්මයට යමු වෙන්න බැරි වෙලා තියෙන්නේ. ඇයි ධර්මයට යමු වෙන්න බැරිලා තියෙන්නේ? අපි තුල අවංක ශ්‍රද්ධාවක් නැහැ. අවංක ශ්‍රද්ධාවක් එනවනම් ඒ වචනේ එක ශ්‍රද්ධාව වෙන්න ඕනේ. අඩුම තරමේ භාග්‍යතුන් වහන්සේ කියපු කුමන වචනයක ශ්‍රද්ධාව වෙන්නට ඕනේ. එහෙම වුණොත් පමණයි පින්වතුනි අපි මේ වැඩසටහන් 3ක් ඔස්සේ සාකච්ඡා කරන්නට යෙදුන මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ මම හිතන්නේ අපි ගොඩක් විස්තර කතා කරා ආර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව. මෙන්න මේ කාරණාවට අපිට කන් යොමන්න පුළුවන් ඉන්නේ. දැන් ඔය විදිහේ බුදුවරුන්ට පමණක් විශේෂ වන ධර්මයේ ලෝකේ සුලභද? සුලභ නැහැ. දුර්ලභයි.
ලෝකේ හැමෝටම විශේෂ වෙන ගන්න සුලභයි. නමුත් බුදුරුන්ගේ ධර්මයේ දුර්ලභයි. එතකොට ඒ බුද්ධ වචනේ සත්‍යයි. ඒ සත්‍ය බුද්ධ වචනේ සත්‍යයි කියලා අපි තේරුම් අරගෙන එකට යමු වෙන්නට ඕන. එහෙම නැත්නම් පින්වතුනි අපිට කවදාකවත් ඒ බුදුරන් වහන්සේ පෙන්නපු ධර්මය නම් අවබෝධ කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා අපි හොඳට මතක තියාගන්න මේ ධර්මයේ මේ කතා කරපු කාරණා ඔබට නොතේරෙන්න පුළුවන්. කොහොමද තේරෙන්නේ නැහෙනේ? තේරෙනවා නම් අපි දන්න දෙයක් කියලා තියෙන්නේ. මේ ධර්මයේ අපට බුදුරජාණන් වහන්සේ කරා යමු වෙන්නයි තියෙන්නේ. අපිව තහවුරුන්න නෙමෙයි. හැම වෙලේම මතක තියාගන්න අපි එක දෙයක්. ඉස්සර මිනිස්සුන්ට මේක කියලා දෙන්න අවශ්‍ය නැහැ. නමුත් අපි අපට කියලා දෙන්න එනවා. මොකද හේතුව අපිට එච්චරටම අපේ ප්‍රඥාව අඩුයි. බුදුරන් වහන්සේගේ ධර්මයේ මූලාරම්භයේ තියෙන සක්කාදිට්ඨිය දුරු වෙන්න. මම කියන කාරණාව තමා කියන කාරණාව වැරදි කියලා හම්බ වෙන්න. සම්පූර්ණ වැරදි. තමා කියලා හම්බෙන්නේ මොකෙන්ද? තමා කියලා හම්බෙන්නේ පින්වතුනි ඇහැ රූපය, කන සද්දේ, නාසය ගන්ධය, දිව රසය, කය පහස අපි ඔක්කොම අතහරිමුකෝ. ප්‍රධානම වෙනවානේ මනසයි අරමුණුයි සිතුවිල්ල හැඟීම ඕකනේ තමා වෙන්නේ. ඉතින් අපට යමක් හරි කියලා හම්බ වෙනවා නම් හම්බ වෙන්නේ සිතුවිල්ලක් නේද? ගැළපෙනවා නම් ගැළපෙන සිතුවිල්ලක් නේද? මනසට ආව දෙයක් නේද? ඉතින් එහෙනම් අපට ගැළපුණා නම් අපට හරි ගියා නම් අපට තේරුණා නම් අපට වැටහුණා නම් තහවුරුනේ කාවද? තමාව තහවුරුණා නේද? තමාව හරි නේද? තමාව ඇත්තයි නේද? සක්කාය දිට්ඨිය බැහැ ගන්නව නේද? සක්කාය දිට්ඨිය දුරවන්නේ නැහැ නේද? බුදුරන් වහන්සේගේ ධර්මයේ එහෙනම් ඇහිලා නැහැ නේද? බුදුරන් වහන්සේගේ ධර්මයේ ඇහුණා නම් තමාව වැරදින බව හම්බ වෙන්නට ඕන නැත්තේ. ඒක සැබෑවටම හම්බ වෙන්නට ඕනේ. ඔන්න ඔය ක්‍රමයට ධර්මයේ ඉගෙන ගන්න උත්සාහ කරන්න. ඔය ක්‍රමයට පින්වතුනි ධර්මයේ ඉගෙන ගත්තේ නැත්නම් අපට කවදාවත් මේ ලෝකේ සත්‍ය අවබෝධය කරා යන්නටම බැරි වෙනවා. ඉතින් ඔබට පින්වතුනි මේ සිඩ්නි නුවර මේ බෞද්ධ මධ්‍යස්ථානයේ සිට ඔබට මේ වස් කාලයේ ඒ උතුම් ධර්මයේ වැදගත්කම ශ්‍රවණය කරගන්නට අවස්ථාවක් ලැබුණා. ඉතින් මේ අවස්ථාව ගැන ඔබ හොඳට හිතන්න මේක මගහරවා ගන්න එපා. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ වෙනුවෙන් රජකම අතහැරපු අය ඉන්නවා. දහම්පදේ දුර්ලභකම නිසා. ජීවිතය අතහැරපු අය ඉන්නවා. දහම්පදේ දුර්ලභකම නිසා. ඒකට කැප කරපු අය ඉන්නවා. අපි පින්වතුනි අපට හිතන දේවල් කරන්න යන්න එපා. අපේ හිතට අපි වසඟය බවට පත් වෙන්න එපා. අපි අපේ හිතට දාසයෙක් වෙන්න එපා. මෙච්චර කාලයක් අපි සංසාරය ආවේ හිත අපිව රැවට්ටුවා. ඒක ලස්සන මාගන්ධී සූත්‍රය පැහැදිලි කරනවා. අපි තවත් අපේ හිතට නම් රැවටෙන්නේ. අපිව සාධාරණීකරණය කරලා දෙනවා හිත. ඒකයි ස්වභාවය. අපිව සාධාරණීකරණය කරනවා. කොහෙන් හරි සාධාරණීකරණය කරනවා. කවුද සාධාරණීකරණය කරන්නේ? හිත. ඒත් අපිවමයි රවට්ටන්නේ. බුදුරන් වහන්සේ කරා යොමු කරන්නේ නැහැ. කල්යාණ මිත්‍රයන් කරා යොමු කරන්නේ නැහැ. කල්යාණ මිත්‍රයන් කරා යොමු වෙනවා කියලා කියන්නේ කල්යාණ මිත්‍ර සම්පවංක බවක් තියෙනට ඕනේ. ඇසුරු කරනවා කියන්නේ කල්යාණ මිත්‍රයා කයෙන් ඇසුරු කරන එක නෙවෙයි. කල්යාණ මිත්‍ර සම්පවංක කියන්නේ තමන්ගේ හිතට හෙන දේ නොකර කල්යාණ මිත්‍රට නැමිච්ච හිතක්. ඒ කියන්නේ එච්චරට මේ කියන දේ කරන ගතිය ඉස්මතු වෙනවා. අද අපි කල්යාණ මිත්‍ර සහායකෝ කල්යාණ මිත්‍ර සම්පවංකෝ කියන ගතිය යොමු වෙන්නේ. ඉතින් ඒක නිසාම ධර්මය අවබෝධ කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේක අපි හොඳට හිතන්න. තමන් හිතන දේ ගැන හිතන්න එපා. හැම වෙලෙම වටිනාකම ගැන හිතලා බුදුරන් වහන්සේ පෙන්නපු මේ දහම් පරියායට යොමු වෙන්න උත්සාහ කරන්න. මේක දුර්ලභව ඇහෙන ධර්මයක්. මේක හැම වෙලෙම තියෙන ධර්මයක් නෙවෙයි. මේ ධර්මය අවබෝධ කරගත්තොත් ඔහුට පුළුවන්කම ලැබෙනවා සංසාර දුකින් නිදහස් වෙන්න. ඉතින් ඒ නිසා ඔබ සියලු දෙනාමත් අදිෂ්ඨානයක් ඇති කරගන්න. මේ ලැබුණා වූ උතුම් මිනිසත් භාවයේ තුල මේ ලැබුණ ධර්ම මාර්ගය මේ ධර්මය මගහරවා ගන්නේ නැහැ. මේ ධර්මයට අපි යොමු වෙනවා. මේ ධර්මය අපේ ජීවිතයට අපි යොමු කරගන්නවා. සද්ධා මුල් කරගෙන යොමු කරගන්නවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. අපිත් මේ උතුම් ධර්මය අවබෝධ කරගන්නවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඉතින් අපි මේ කාලයේ මුළුල්ලේම වස් කාලයේ මුළුල්ලේම අමාවතුර බෞද්ධ මධ්‍යස්ථානයේ මගින් ඔබට ඒ උතුම් ධර්ම දානයක් සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් අද දවසේදීත් බුදුරන් වහන්සේ වදාළේ උතුම් ධර්මයක් ඔබට
ශ්‍රවණය කරන්න ලැබුණා. ඉතින් මේ රැස් කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන් පළමුවෙන්ම පින් කැමති දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියෝ උතුම් නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. රැස් කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන් ඒ වගේම විශේෂයෙන්ම මෑතකදී අපවත් වෙන්න යෙදුන මේ යුගයේ පහළ වෙච්ච මහා යතිවරයන්න් වහන්සේ නමක් වන අතිපූජ්‍ය දිනමාකේ ඥානදීප මහා ස්වාමින් වහන්සේටත් උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා. ඒ වගේම අතිපූජ්‍ය කටුකුරුන්දේ ඥානানন্দ ස්වාමින් වහන්සේටත් උතුම් නිවනින් සැනසෙන්න පින් හේතු වේවා. මගේ ගුරු දේවයන් වහන්සේට උතුම් දහමින් සැනසෙන්නට මේ සියලු පින් හේතු වාසනා වේවා. ඒ වගේම අමාවතුර බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩ වාසය කරන ඒ ස්වාමින් වහන්සේලාටත් උතුම් දහමින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. ඒ වගේම මේ වස් කාලයේ වස් ආරාධනා කරපු ඒ අමාවතුර බෞද්ධ මධ්‍යස්ථානයේ වස් ආරාධනා කරපු චන්න මහත්මයා, පියුමිකා පෙරේරා මහත්මිය ඇතුළු ඒ සියලු දෙනාටමත් ඒ වගේම දායක දායිකාවන් සෑම දෙනාටමත් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ධර්ම ශ්‍රවණය කර ඔබ සියලු දෙනාටමත් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු පින් හේතු වාසනා වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.